තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, මෙහෙණින් වහන්සේ, ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ දෙවන විද්‍යාව පාඩම. මානව දේහයේ ඉන්ද්‍රිය පද්ධති කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ පාඩමේ අප සාකච්ඡාවට බඳුන් කළ යුතු මානව දේහයේ පද්ධති 4න් දෙවනි පද්ධතිය තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ මිනිසාගේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය. බාහිර වායුගෝලයත් රුධිරයත් අතර ශ්වසන වායුව හුවමාරු කිරීම සඳහා උරස් කුහරය තුල පාර්ශ්ව කූඩුව තුල පිහිටා තිබෙන විශේෂ පද්ධතිය ශ්වසන පද්ධතිය. ඊට කලින් පරිච්ඡේදයේදී අපි ශ්වසන පද්ධතියේ ව්‍යුහය ගැන කතා කරුවා. ශ්වසන පද්ධතිය නාසයෙන් ආරම්භ වෙලා ගර්ත වලින් අවසන් වන පෙනහළු ගර්ත වලින් අවසන් වන මාර්ගයක්. එය නාසය, නාස් කුහරය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා ගර්ත වලින් අවසන් වෙනවා. ශ්වාසනාලයේ පහළට ඇවිල්ලා ශ්වාසනාලිකා දෙකට බෙදලා වම් සහ දකුණු පෙනහළු දෙකට ගමන් කරාට පස්සේ වම් සහ දකුණු පෙනහළු දෙක ඇතුළේදී තමයි ශ්වාසනාලිකා බෙදලා ශ්වාසනාලිකා ශාඛ නැත්නම් අනුශ්වාසනාලිකා හැදෙන්නේ. මේ අනුශ්වාසනාලිකා වලින් අවසානයේ ගර්ත කියන කුඩා මණ්ඩි දහස් ගණනක් නිර්මාණය වෙනවා. එතකොට මේ ශ්වසන පද්ධතියේ කාර්ය බාහිර වායු ගෝලයෙන් ඔක්සිජන් නැත්නම් ආශ්වාස වාතය නැත්නම් බාහිර වායු ගෝලීය වාතය ශ්වසන පද්ධතියට අරගෙන ඒ හරහා රුධිරයට ඔක්සිජන් දෙන එක. ඒ ක්‍රියාවලියට කියනවා ආශ්වාසය. ඒ වගේම රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ශ්වසන පද්ධතියට අරන් බාහිර වායු ගෝලයට නිදහස් කිරීම. ඒකට කියනවා ප්‍රශ්වාසය. ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙක. ආශ්වාසයේදී වායු ගෝලයෙන් ඔක්සිජන් අරන් රුධිරයට දෙනවා. ප්‍රශ්වාසයේදී රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් අරන් වායු ගෝලයට නිදහස් කරනවා. මේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙක සිදු කිරීම තමයි ශ්වසන පද්ධතියේ මූලික කාර්යය. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ. ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ශ්වසන පද්ධතියේ කෘත්‍ය වනුයේ ආශ්වාසය මගින් වායු ගෝලයෙන් වාතය පෙනහැලි කරා ගෙන යාමත්, ඉන්පසු ගර්ත අතර වායු හුවමාරුව සිදු වී ප්‍රශ්වාසය මගින් වාතය ඉවත් කිරීමත්. පෙනහැලි සහ බාහිර පරිසරය අතර සිදුවන වායු හුවමාරුව ආදර්ශනීය කිරීම සඳහා ක්‍රියාකාරකම් සිදු කරනවා. මේ ක්‍රියාකාරකමක් තියෙනවා. අපි ඒක බලමු. මෙන්න මේ විදිහට මේ ක්‍රියාකාරකම කරන්නේ. මේකෙන් ඇත්තට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සිදුවන ආකාරය. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වුණාට එය පැහැදිලි කරන්න තියෙන්නේ සරල භෞතික විද්‍යාව පාවිච්චි කරලා. සරල භෞතික විද්‍යාත්මක මූලධර්ම වලින් මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුවන හැටි පහදන්න පුළුවන්. මේකදී ඔබ දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. පරිමාව වැඩි වෙන විට පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි වෙන විට පීඩනය අඩු වෙනවා. මෙන්න මේ කාරණා දැනගන්න මේ සරල භෞතික විද්‍යාවේ සිද්ධාන්ත මේ. පරිමාව වැඩි නම් පරිමාව කියන්නේ ඉඩ ප්‍රමාණය. පරිමාව වැඩි නම් ඉඩ ප්‍රමාණය වැඩි නම් තෙරපීම අඩුයි, පීඩනය අඩුයි. පීඩනය කියන්නේ තෙරපීම සරලව ගන්න. පීඩනය අඩුයි. හරිනේ. කාමරයක ඉඩ වැඩි නම් ඒ කාමරේ ඉන්න මිනිස්සු තෙරපෙනවා අඩුයි. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. අනිත් පැත්තට පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. පරිමාව කියන්නේ ඉඩ ප්‍රමාණය. කාමරේ ඉඩ අඩු නම් ඒකේ ඉන්න මිනිස්සු තෙරපෙනවා වැඩි. බස් එක පොඩි නම් ඉඩ අඩුයි නම් බස් එකේ මිනිස්සු තෙරපෙනවා වැඩි. පීඩනය වැඩි. පරිමාව වැඩි නම් පීඩනය අඩුයි, පරිමාව අඩු නම් පීඩනය වැඩි. මේක මතක තියාගන්න. එතකොට අපි බලමු මේ ශ්වසන ක්‍රියාවලියේදී ආශ්වාස සහ ප්‍රශ්වාස ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙක වෙන්නේ කොහොමද කියලා භෞතික විද්‍යාව පදනම් කරගෙන. මේක බලන්න අපිට පුළුවන් මෙන්න මෙහෙම ගන්න. අපි ගන්නවා ඝණ්ටා සරාවක්. ඝණ්ටාරයක් වගේ තියෙන වීදුරු සරාවක්. ඝණ්ටා සරාවක් අරගෙන මේ ඝණ්ටා සරාවට සවි කළ හැකි සිදුරක් සහිත ඇබයක් ගන්නවා. මෙන්න සිදුරක් සහිත ඇබය.
සිදුරක් සහිත ඇබේ. ඇබේ සිදුරක්. මේක ගන්ටා සරාව. ගන්ටා සරාව. දැන් වයි නලයක් ගන්නවා. විද්‍යාගාරයේ තියෙන වයි නල. මෙන්න මේ වගේ වයි නල. වයි අකුර හැඩයට තියෙන මෙන්න මේ වගේ. වයි නල මේවට කියන්නේ. වයි නලයක් අරගෙන වයි නලය මෙන්න මේ අතර හයි කරගන්න. එතන වයි නල. එතනින් අර සිදුර හරහා ඇබේ දාන්න. දාලා මේ දෙකට නූල් වලින් පොඩි බැලුම් දෙකක් හයි කරගන්නවා. වයි නලේ අනිත් බාහුව දෙකට පොඩි බැලුම් දෙකක් නූල් වලින්. පොඩි බැලුම් දෙකක් අපි වෙන පාටකට යමු. බැලුම් දෙක පෙන්නන්න. කුඩා බැලුම් දෙකක් සවි කරගන්න. මේ තියෙන බැලුම් දෙක. නූල් ගෙට ගහලා අයි කරගන්නවා බැලුම් දෙක. ඊළඟට මෙතනටත් බැලුම් පටලයක් හෝ රබර් පටලයක් අයි කරගන්න. නූලකින් ගෙට ගහ ගන්නවා බැලුම් පටලයක් හෝ රබර් පටලයක්. දැන් මේ ඇටවුම හරියට අපේ උරස් කූඩුවේ ව්‍යුහයට සමානයි. මේ බලන්න. දැන් මේ ගන්ටා සරාව හරියට උරස් කූඩුව වගේ නැත්නම් උරස් කුහරේ වගේ. පාර්ශව කූඩුව වගේ. ගන්ටා සරාව. ඒක ඇතුළේ තියෙන මේ වයිනලේ මේ දිග බාහුව ශ්වාසනාලය වගේ. මේ දිග බාහුව ශ්වාසනාලය වගේ. මේ දෙපැත්තට බෙදලා යන බාහුව දෙක ශ්වාසනාලිකා දෙක වගේ. අර පෙනාලු දෙකට යන දෙක. ශ්වාසනාලිකා. මේ දෙක නිකන් පෙනාලු දෙක වගේ. බැලුම් දෙක පෙනාලු දෙක වගේ. වම් පෙනාල්ල දකුණු පෙනාල්ල වගේ. මේ යටින් තියෙන බැලුම් පටලේ රබර් පටලය මහා ප්‍රාචීරය වගේ. උරස් කුහරේ උදර කුහරේ වෙන් කරින් තියෙන. සාමාන්‍ය මහා ප්‍රාචීරය ඉහළට උත්තල වෙලා තියෙන්නේ. අපිට එහෙම ඉහළට උත්තර වෙච්ච එක හදා ගන්න බෑනේ. අපි නිසා ෆ්ලැට් කරලා හදා ගන්න. ඇදලා මේ රබර් පටලේ මේ විදිහට හයි කර ගන්න. එතකොට මේක මහා ප්‍රාචීරය වගේ, මේක උරස් කුහරේ වගේ, මේක ශ්වාසනාලය වගේ ශ්වාසනාලිකා පෙනාලු. හරි. දැන් මෙහෙම කරන්න ඕනේ. මේක 100%ක්ම ශ්වසනය මේකෙන් මේ අපේ උරස් කුහරය ඇතුලේ සිදුවන ක්‍රියාවලිය විග්‍රහ කරගන්න බෑ. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් කරගන්න පුළුවන්. අපි කරන්නේ මේ පහළ තියෙන මේ මහා ප්‍රාචීරයට අනුරූපව අපි හදලා තියෙන මේ රබර් පටලේ තියෙනවානේ. මේ රබර් පටලේ මෙන් පහළට අදිනවා. මේක මෙන් පහළට අදිනවා. ගැලවෙන්නේ නැති වෙන පහළට අදිනවා. පහළට ඇදපු ගමන් එතකොට ඒක මෙහෙම තියෙයි. කොහොමද තියෙන්නේ පහළට ඇද්දොත්? පහළට ඇදපු ගමන් මේක උරස් කුහරය ඇතුලේ ඉඩ වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා. වැඩි වෙනවනේ. ඇයි මේක පහළට ඇද්දාම මෙතන පහළින් ඉඩ එනවනේ. උරස් කුහරය ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට උරස් කුහරය තුල උරස් කුහරය කියලා ගන්න බෑ. දැන් මෙතන ඇත්තටම මේ අපි පරීක්ෂණය කියන්නේ ගන්ටා සරාව. හරි ගන්ටා සරාව තුල පරිමාව වැඩි වෙනවා. බැලුම් පටලේ පහළට ඇද්දාම ගන්ටා සරාව තුල පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ගන්ටා සරාව තුල පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. අන්න දැන් ගන්ටා සරාව තුල පීඩනය අඩුයි. ඊට සාපේක්ෂව මේ බාහිර වායු ගෝලයේ පීඩනය වැඩි. පීඩනය වැඩි බාහිර වායු ගෝලයේ සිට පීඩනය අඩු ගන්ටා සරාව දක්වා ඉබේ වාතය ගලාගෙන යනවා. ක්‍රියාවලිය විසරණේ. විසරණයෙන් ඉබේ එනවා. අපි දන්නවනේ සාමාන්‍ය වැඩි තැන ඉඳන් අඩු තැනටනේ වායුවක් යන්නේ. තෙරපීම වැඩි තැන ඉඳන් තෙරපීම අඩු තැනට තමයි වායුව ගමන් කරන්නේ. තෙරපීම වැඩි තැන ඉඳන් තෙරපීම අඩු තැනට. හැම වෙලාවෙම වායුව කියන්නේ වායු පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට. දැන් රබර් පටලේ පහළට ඇද්දම ගන්ටා සරාව තුල ඉඩ වැඩි වෙනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි කියන්නේ පීඩනය අඩුයි. පීඩනය අඩු වෙච්ච ගමන් ඊට සාපේක්ෂව බාහිර වායු ගෝලයේ පීඩනය වැඩි. ඇයි මේක අඩු වෙන්නේ? ඊට සාපේක්ෂව එළිය වැඩි. වැඩි බාහිර වායු ගෝලයේ ඉඳලා මේකේ අඩුව පුරවන්න මේ වයිනලේ මේ බාහුව හරහා වාතය තුල. හැබැයි ඒ එන වායුවට එන්න වෙන්නේ මේක දිගේ ඇවිල්ලා බැලුම් දෙකට.
බැලුන් දෙක පිම්බෙනවා. මේක පහළට ඇදපු ගමන් බැලුන් දෙක පිම්බෙනවා. ඒ කියන්නේ මේක බැලුන් දෙක කියන්නේ පෙනහළු දෙක වගේනේ. පෙනහළු දෙක පිම්බෙනවා. අන්න හුස්ම ගන්නවා. පෙනහළු දෙක ගාලා පිම්බෙනවා වගේ. මේ බැලුන් දෙක පිම්බෙනවා. ලස්සන නිරීක්ෂණය. මේක පහළට ඇදපු ගමන් බැලුන් දෙක පිම්බෙනවා. බලා ගන්න පුළුවන් ඒක හරි ලස්සනයි. මේ රබර් පටලේ පහළට ඇදපු ගමන් මේ බැලුන් දෙක පිම්බෙනවා. ඇයි? පහළට ඇදපු ගමන් ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පීඩනය අඩු වෙනවා. ඊට සාපේක්ෂව බාහිර වායුවල පීඩනය වැඩි. වැඩි තැන ඉඳන් අඩු තැනට මෙතන එකම සිදුර. මේක අර වාතය එනවා. එන වාතය මේක දිගේ ඇවිල්ලා මේ වයිනාලේ දෙපැත්තේ බාහුව දෙකට බෙදිලා බැලුන් දෙකට යනවා. බැලුන් දෙක පිම්බෙනවා. හරියට ආස්වාසය වගේ. සරල ක්‍රියාවක්. ඊළඟට ඔබ මේ අල්ලන් හිටපු ඇදගෙන හිටපු රබර් පටලේ අතහරින්න. අතහැරපු ගමන් දැන් සාමාන්‍ය විදිහට ගියා. ආයෙ මෙතනට ගියා. අර මෙහෙම ඇදගෙන හිටපු එක මෙතනට ගියපු ගමන් නැවත මේක ඇතුලේ ඉඩ අඩු වෙනවා ගන්ටාසරාව. ඊට කියන්නේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙච්ච ගමන් ගන්ටාසරාව ඇතුලේ පීඩනය වැඩි. ඊට සාපේක්ෂව දැන් බාහිර වායුගෝලයේ පීඩනය අඩුයි. පීඩනය වැඩි ගන්ටාසරාවින්දලා පීඩනය අඩු බාහිර වායුගෝලයට වාතය යනවා. ඒ කියන්නේ මේ පිම්බිලා තියෙන බැලුන් දෙකේ වාතය මේක දිගේ එළියට යනවා බැලුන් දෙක හැකිලෙනවා. ඒ නිසා මේක අතහැරපු ගමන් පිම්බිච්ච බැලුන් දෙක හැකිලෙනවා. ඒ කියන්නේ හරියට ප්‍රස්වාස වාතය එළියට දැම්මා වගේ. මේක පහළට ඇද්දම හරි මේකේ පරිමාව වැඩිලා පීඩනය අඩු වෙලා අඩු පීඩනය පුරවන්න එළියෙන් ඇතුළට වාතය ගලා එනවා. අර ආස්වාසයේ පෙනහළු පිම්බෙනවා වගේ බැලුන් දෙක පිම්බෙනවා. අතහැරපු ගමන් නැවත මේක මෙතනට ගියා. පරිමාව අඩු වුණා. පීඩනය වැඩි වුණා. වැඩි පීඩනය ඊට සාපේක්ෂව එළිය අඩුයි. වැඩි තැන ඉඳන් අඩු තැනට වාතය යනවා. හරිනම් ප්‍රස්වාසයේ කළ එළියට දැම්මා වගේ බැලුන් දෙකේ වාතය එළියට යනවා. බැලුන් දෙක හැකිලෙනවා. පටලේ පහළට අදිද්දි බැලුම් පිම්බෙනවා ආස්වාසය වගේ. පටලේ අතාරිද්දි බැලුම් හැකිලෙනවා. ලස්සන ප්‍රැක්ටිකල් එක. ඒතර සරල භෞතික විද්‍යාත්මක කුල ධර්මකින් තමයි මේ ආස්වාසය පහදන්න පුළුවන්. මේ බලන්න. මොකද කියන්නේ? ශ්වසන පද්ධතියේ කෘත්‍ය වනුයේ ආශ්වාසය මගින් වායුගෝලීය වාතය පෙනහැලි කරා ගෙන යාමත් ඉන්පසු ගර්ත අතර වායු මාරුව සිදුවී ප්‍රශ්වාස වාතය මගින් ඉවත් කිරීමයි. පෙනහැලියා බාහිර පරිසරය අතර සිදුවන වායු මාරුව ආදර්ශනීය කිරීම සඳහා මේ ක්‍රියාකාරකම සිදු කරමු. ඒක. ඒ තියෙන්නේ ක්‍රියාකාරකම. අවශ්‍ය ද්‍රව්‍ය. කුඩා ගන්ටා සරාවක්. මේ ගන්ටා සරාවේ අවස්ථා දෙක මේ පෙළ තියෙන මේ තියෙන බැලුම් පටලේ නැත්නම් රබර් පටලේ සාමාන්‍ය දිදි තියෙන එක මෙතන ඇදලා තියෙන වෙලාව. බලන්න ඇද්දම අරක පිම්බිලා තියෙනවා. හරි ගන්ටා සරාවක් වයිනාලයක් ඕනේ අපිට. මෙතන වයිනාලේ. සිදුරක් සහිත ඇබයක්. රබර් බැලුන් දෙකක්. බැලුන් පටලයක් අල්ලයට නැත්නම් පොලිතීන් කැබැල්ලක්. රබර් බෑන්ඩ් කිහිපයක්. අර බැලුන් හයි කරන්නේ රබර් බෑන්ඩ් නූල් ඕනේ. රූපයේ දැක්වෙන ආකාරයට අටුම සකස් කරන්න. බැලුන් පටලේ පහළට අදිමින් හා නිදාස් කරමින් බැලුන් වල ස්වභාවය නිරීක්ෂණය කරන්න. පහළට අදිනකොට මොකද වෙන්නේ? කුහරේ පරිමාව වැඩි වෙනවා. පීඩනය අඩු වෙනවා. එළියේ තියෙන වැඩි පීඩනය ඉඳලා අඩු පීඩනය පුරවන්න වාතය එනවා. මේක දිගේ වෙලා බැලුම් වලට එනකොට බැලුම් පිම්බෙනවා. මේ තියෙන පිම්බෙනවා. අතහැරපු ගමන් නැවත මෙතනට යනවා. පරිමාව අඩු වෙනවා. ඇතුලේ පීඩනය වැඩි. ඊට සාපේක්ෂව එළියේ පීඩනය අඩුයි. වැඩි පීඩනයේ සිට අඩු පීඩනයට වාතය ගමන් කරනවා. බැලුම් දෙක හැකිලෙනවා. ප්‍රශ්වාසය වගේ. ඒ තමයි වෙන්නේ. හරි. නාස්කුවරය තුලින් වාතය ගමන් ගන්නා විට ආශ්වාස වාතයේ පහත සඳහන් වෙනස්කම් සිදුවේ. මොනවද වෙනස්කම්? ආශ්වාස වාතයේ තෙත්වීම, ආශ්වාස වාතයේ ශරීර උෂ්ණත්වයට පැමිණීම, උණුසුම් වෙනවා ශරීර උෂ්ණත්වයට මම මේක මීට කලින් කියලා තියෙනවා. ආශ්වාස වාතයේ අංශුමය අපද්‍රව්‍ය ඉවත් කිරීම. අර ශ්ලේෂ්ම වල ඇරලා පක්ෂම වලින් ඒව ඉවත් කරනවා. එතකොට මේ විපර්යාස තුන තමයි ශ්වසන වායුව නාස්කුවරයට ආපම වෙන්නේ. තෙත් වෙනවා, උණුසුම් වෙනවා, පෙරීමකට ලක් වෙනවා. ඉහත ක්‍රියාකාරකමට අනුව රබර් පටලේ පහළට ඇදීමේදී සරාව තුල පරිමාව වැඩි වෙයි. අර කලින් ප්‍රැක්ටිකල් එකේදී රබර් පටලේ පහළට ඇදෙනකොට ගන්ටා සරාවේ පරිමාව වැඩි වෙනවා. එවිට බාහිරින් වාතය ඇතුළු වීම නිසායි පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. අඩු පීඩනය පුරවන්න බාහිර වායුගෝලයේ වැඩි පීඩනයට සාපේක්ෂව තියෙන වැඩි පීඩනයේ තියෙන බාහිර වායුගෝලයේ ඉඳලා මේක ඇතුළට වාතය එනවා. ඒ නිසා බැලුම් පිම්බෙනවා. එවිට බාහිරින් වාතය ඇතුළු වීම නිසා බැලුන පිම්බේ. එසේම රබර් පටලෙන් නිදහස් කළ විට ගන්ටා සරාව තුල පරිමාව අඩු වේ. පටලේ අතහැරියම උඩට ගිහිල්ලා ගන්ටා සරාවේ පරිමාව අඩු වෙනවා. ඒතකොට පීඩනය වැඩි වෙනවා. ඇතුලේ පීඩනය වැඩිට සාපේක්ෂව බාහිර වායුගෝලයේ පීඩනය අඩුයි. වැඩි තැන ඉඳලා ඇතුලේ ඉඳලා එළියට වාතය යනවා. බැලුම් වල තියෙන වාතය තමයි එළියට යන්නේ. බැලුම් හැකිලේ.
ඒ විට බැලුනේ තුල ඇති වාතයේ බාහිරට තෙරපියයි. මෙලෙස පෙනහැලි තුලද පරිමාව වැඩි වී නැවත අඩු වීම සිදුවීමෙන් පෙනහැලි හා බාහිර පරිසරය අතර වායු සංසරණය සිදුවේ. ඉහත ඇටුමේ පහළට අදින රබර් පටලය ලෙස අපේ දේහය තුල ක්‍රියා කරන්නේද විශේෂ පටලයකි. ඒ උරස් කූරය සහ උදර කූරය වෙන් කරන මහා ප්‍රාචීරය නම් පේශමය පටලයකි. මහා ප්‍රාචීරයෙන් තමයි හැබැයි මහා ප්‍රාචීරය දැන් අපේ බැලුම් පටලය නම් ෆ්ලැට් වෙලානේ තිබෙන්නේ සාමාන්‍ය අවස්ථාවේ. මහා ප්‍රාචීරය සාමාන්‍ය අවස්ථාවේ ඉහළට උත්තල වෙලා තියෙන්නේ. හරි. පැවරුම ඔබ සිදු කළ 2.1 ක්‍රියාකාරකම ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. හොඳයි අපි සම්පූර්ණ කරමු බලන්න මොකද්ද? ඇටෝම් කොටස ශ්වසන පද්ධතිය අදාළ වීම. මේ ඇටෝම් කොටසට අනුරූප වෙන ශ්වසන පද්ධතිය වීම. බැලූන. බැලූන වලට අනුරූප වෙන්නේ ශ්වසන පද්ධතියේ පෙනහළු නේද? පෙනහළු. බැලුම් දෙකට අනුරූප වෙන්නේ පෙනහළු. බැලුම් පටලය. ඒ කියන්නේ පහළ තියෙන බැලුම් පටලයට අනුරූප වෙන්නේ මහා ප්‍රාචීරය. වයිනලය. වයිනලයට අනුරූප වෙන්නේ ශ්වාසනාලයයි ශ්වාසනාලිකා දෙකයි. එනිම ශ්වාසනාලි තිබ්බා ශ්වාසනාලිකා දෙක දෙපැත්තට බෙල්ල වෙනවලු දෙකට ගියා වගේ. ශ්වාසනාලය හා ශ්වාසනාලිකා. ගන්ටා සරාවාරයේ උරස් කුහරය වගේ. උරස් කුහරය වගේ. ගන්ටා සරාව උරස් කුහරය වගේ. පැහැදිලි? හරි. අවබෝධ වුණා? හරි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ඔන්න දැන් අපි අරකින් අවබෝධ කරගත්තු දැනුම පාවිච්චි කළ නියම ආශ්වාසය සහ ප්‍රශ්වාසය සිදුවන ආකාරය පැහැදිලි කරන්නයි හදන්නේ. නියම ආශ්වාසය සහ ප්‍රශ්වාසය සිදුවන ආකාරය මේ බලන්න. කොහොමද ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන්නේ? දැන් ආශ්වාසය වෙන්න උන ආනාපාන සති භාවනාව වඩමින් මේක හිතන්න පුළුවන් මේ පාඩමින් පසුව නැවත මේක අධ්‍යයනය ඉගෙන ගනිද්දී මෙනෙහි කරද්දී බලන්න හුස්ම ගන්නකොට ඒ කියන්නේ ආශ්වාසයේදී මොකද වෙන්නේ අපිට තේරෙනවා ආශ්වාස කරනකොට මෙන්න මෙහිමයි වෙන්නේ මේ පාර්ශ්ව අතර තියෙන අන්තර් පාර්ශ්වක පේශි හැකිලෙනවා අර පාර්ශ්ව අතර තියෙන මෙන්න මෙව්වා මේ අන්තර් පාර්ශ්වක පේශි මේවා ඒ අන්තර් පාර්ශ්වක පේශි හැකිලෙනවා අන්තර් පාර්ශ්වක පේශි හැකිලෙනවා සංකෝචනවා අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනය වෙනකොට පාර්ශ්ව ඉලයට පාර්ශ්ව මේ කහ පාටේ පාර්ශ්ව මේ දෙපැත්තෙන් මෙහෙට ඈත් වෙනවා බලන්න හුස්ම ගන්නනේ කරනකොට හොඳට අත්‍යකම පොඩක් ඈත් වෙනවා දෙපැත්තෙන් ඈත් අන්තර් පාර්ශ්වක පේශි සංකෝචනය වීමේ ප්‍රතිඵල පාර්ශ්ව ඈත් දෙපැසින් ඈත් වෙනවා එකිනෙකී ඉස්සරහින් ඉදිරියට එනවා බලන්න නිකන් හුස්ම ගන්නකොට පපුවට අත තියලා ඉස්සරහට එනවා ඒ වගේම ඉහළටත් එනවා ඉස්සරහට සහ ඉහළට එන්නේ මෙහෙම එන්නේ ඉහළට එනවා පිටිපස්සෙන් පාර්ශ්ව පිටිපස්සට යනවා පිටිපස්සෙන් එන පසුපසින් ඈතට යනවා පිටිපස්සට යනවා ඒ එකම අන්තර් පාර්ශ්වික පේශි දෙක මහා ප්‍රාචීරයේ පේශි සංකෝචන වෙනවා දැන් මහා ප්‍රාචීරයේ තියෙන්නේ මෙහෙම ඉහළට උත්තල වෙලානේ මෙහෙම ඉහළට උත්තල වෙලානේ තියෙන්නේ මහා ප්‍රාචීර පේශි සංකෝචන නිසා මේක ෆ්ලැට් වෙනවා මේ ෆ්ලැට් වෙනවා මේක මෙහෙම ෆ්ලැට් වෙනවා මහා ප්‍රාචීර අර උත්තර ස්වභාවය නැතිලා මෙව වෙනවා මේ මොනවා වුණාමද සංකෝචන වෙනවා. එතකොට මේ දෙකම එකවර වෙන්නේ අන්තර් පාර්ශ්වික පේශි සංකෝචනයයි මහා ප්‍රාචීර පේශි සංකෝචනයයි දෙකම එකවර වෙන්නේ ආශ්වාසයේදී. ආශ්වාසය තමයි වෙන්නේ. ප්‍රශ්වාසයේ සංකෝචන වෙන්නේ නැහැ. ඉහිල් වීම වෙන්නේ පේශි. අන්තර් පාර්ශ්වික පේශි සංකෝචන වෙනවා මහා ප්‍රාචීර පේශි සංකෝචන වෙනවා. අන්තර් පාර්ශ්වික පේශි සංකෝචන වෙනවා පාර්ශ්ව දෙපැත්තෙන් ඈත් වෙනවා. ඉදිරියෙන් ඉදිරියට සහ ඉහළට එනවා. පසුපසින් පිටුපසට යනවා. මහා ප්‍රාචීර පේශි සංකෝචනය නිසා ඉහළට උත්තලලා තියෙන මහා ප්‍රාචීර මෙහෙම උත්තලලා තිබෙත එක පහළට එනවා. දැන් මේ සියලු ක්‍රියාවල ප්‍රතිඵලය මොකද්ද? දෙපැත්තෙන් ඈත් වෙනකොට ඉස්සරහින් ඉස්සරහට සහ ඉහළට එනකොට පිටිපස්සෙන් පිටිපස්සට යනකොට උත්තල වෙච්ච එක ෆ්ලැට් වෙනකොට පහළින් උරස් කුහරය ඇතුළේ ඉඩ වැඩි වෙනවා. මෙහෙන් ඈත් වෙනකොට මෙහෙන් ඉස්සරහට එනකොට මෙහෙන් පිටිපස්සට යනකොට ෆ්ලැට් වෙලා තිබිච්ච මහා ප්‍රාචීරය මෙහෙම වෙනකොට උරස් කුහරේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවයි කියන්නේ උරස් කුහරය ඇතුළේ පීඩනය අඩු වෙනවා.
පීඩනය අඩුයි දැන් උරස් කුහරය ඇතුලේ ඊට සාපේක්ෂව බාහිර වායු ගෝලයේ පීඩනය වැඩි. පීඩනය වැඩි බාහිර වායු ගෝලයේ සිට පීඩනය අඩු උරස් කුහරය දක්වා අඩු පීඩනය පුරවන්න නාසය නාස්කුහරයේ ග්‍රසනිකාව සොරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා දිගේ පෙනහැල්ලට ගර්ත දක්වා ආශ්වාස වාතය එනවා. එතකොට රබර් බැලුන් දෙක පිම්බුණා වගේ පෙනාලු වල තියෙන චූටි චූටි ගර්ත දහස් ගානම ඇතුළට වාතය පිරීලා ගර්ත පිම්බෙනවා. මුළු ගර්ත ඔක්කොම පිම්බෙනකොට පෙනාලු දෙක පිම්බෙනවා. ආශ්වාසය. තේරුණාද? ඔන්න ආශ්වාසය. මොකද්ද? ආශ්වාසයේදී අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වෙනවා මහා ප්‍රාචීර පේශි සංකෝචනය වෙනවා. අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පාර්ශ්ව දෙපැත්තෙන් ඈතට යනවා ඉස්සරහින් ඉදිරියට සහ ඉහළට එනවා පිටිපස්සෙන් පසුපසට ගමන් කරනවා. මහා ප්‍රාචීර පේශි සංකෝචනය වීම නිසා ඉහළට උත්තල වී ඇති මහා ප්‍රාචීරය පහළට පැතිලි වෙනවා. ඒ සියලු ක්‍රියාවල ප්‍රතිඵලය ලෙස උරස් කුහරය ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි නිසා උරස් කුහරය ඇතුලේ පීඩනය අඩු වෙනවා. ඒ අඩු පීඩනය පුරවන්න බාහිර වායු ගෝලයට වඩා පීඩනය වැඩි පීඩනයේ තියෙන බාහිර වායු ගෝලයෙන් ඉඳලා අඩු පීඩනය දක්වා ඒ කියන්නේ උරස් කුහරය දක්වා නාසය තුලින් නාසය නාස්කුහරයේ ග්‍රසනිකාව ශ්වාස සොරාලයේ ශ්වාසනාලයේ ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා හරහා ගර්ත වලට වාතය එනවා. ගර්ත දහස් ගානම පිම්බෙනවා. ගර්ත පිම්බෙනවා කියන්නේ සමස්ත පෙනාලු දෙකම පිම්බෙනවා. අපි කියනවා ආශ්වාසය වුණා. අන්න ආශ්වාසය. හරි. ඊළඟ ප්‍රශ්වාසය. ඒක අනිත් පැත්ත. ඊළඟ මොහොතේ ප්‍රශ්වාසය වෙනවනේ. හැකිලිච්ච අන්තර්පාර්ශ්වික පේශි දිග හැරෙනවා. ඉහිල් වෙනවා. හැකිලුණු මහා ප්‍රාචීර පේශි දිග හැරෙනවා. මේ බලන්න අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වෙනකොට පාර්ශ්ව දෙපැත්තෙන් ඇතුළට එනවා. ඉස්සරහින් අර ඉහළට සහ උඩට ආපු පාර්ශ්ව පහළට සහ පිටිපස්සට යනවා. පිටිපස්සෙන් ඈත් වෙච්ච පාර්ශ්ව ආය ඇතුළට එනවා. එතකොට අර ෆ්ලැට් වෙලා තියෙන මහා ප්‍රාචීරයේ පේශි ඉහිල් වෙනකොට ආය ඉහළට උත්තල වෙනවා. පහළින් ඉහළට උත්තල වෙනවා. දෙපැත්තේ ඈත් වෙච්ච පාර්ශ්ව ලං වෙනවා. පිටිපස්සේ ඉස්සරහින් ඉදිරියට ආපු පාර්ශ්ව පිටිපස්සට සහ ඇතුළට යනවා. පහළට යනවා. පසුපසින් ඈතට ගිය පාර්ශ්ව ආයෙ මෙහෙට එනවා. මහා ප්‍රාචීරය ඉහළට උත්තල වෙනවා. සමස්තයේ ප්‍රතිඵලය තමයි උරස් කුහරය තුල පරිමාවෙවත් ඉඩ අඩු වීම. අනුරස් කුහරය තුල පරිමාව අඩු වෙනවා. එවිට පීඩනය වැඩි වෙනවා. දැන් උරස් කුහරයේ පීඩනය වැඩි බාහිර වායු ගෝලයට සාපේක්ෂව පීඩනය අඩුයි. පීඩනය වැඩි උරස් කුහරයේ සිට පීඩනය අඩු බාහිර වායු ගෝලය දක්වා පෙනාලු ගර්තවල තියෙන වාතය පෙනාලු ගර්ත අනුශ්වාසනාලිකා ශ්වාසනාලිකා ශ්වාසනාලයේ සොරාලයේ ග්‍රසනිකාව නාස්කුහරයේ නාසය හරහා එළියට යනවා. අන්න ප්‍රශ්වාසය. ඒතර ප්‍රශ්වාසයේදී වෙන්නේ ආශ්වාසය අනිත් පැත්ත. අන්තර්පාර්ශ්වික පේශි හිල් වෙනවා. මහා ප්‍රාචීර පේශි හිල් වෙනවා. අන්තර්පාර්ශ්වික පේශි හිල් වීම නිසා පාර්ශ්ව දෙපැත්තෙන් ඇතුළට එනවා. ඉදිරියෙන් පිටුපසට සහ පහළට යනවා. පිටුපසින් ඉදිරියට එනවා. මහා ප්‍රාචීර පේශි හිල් වීම නිසා පැතලිවිච්ච මහා ප්‍රාචීරය ඉහළට උත්තල වෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වීම යන උරස් කුහරයේ පීඩනය වැඩි. දැන් ඊට සාපේක්ෂව බාහිර වායු ගෝලයේ පීඩනය අඩුයි. පීඩනය වැඩි උරස් කුහරයේ සිට පීඩනය අඩු බාහිර වායු ගෝලයේ දක්වා පෙනාලු ගර්ත තුල පිම්බී තිබූ වාතය ඉවත් වෙනවා. පෙනාලු ගර්තවල සිට අනුශ්වාසනාලිකා ශ්වාසනාලිකා ශ්වාසනාලය සොරාලය ග්‍රසනිකාව නාස්කුහරය නාසය හරහා බාහිර වායු ගෝලයට යනවා. අපි කියන ප්‍රශ්වාසයේ නැවත පෙනාලු දෙක හැකිලෙන්නේ ඒකයි. මොකද ගර්ත හැකිලෙනවා. ගර්ත ඇතුලේ තියෙන වාතය එළියට යනකොට ගර්ත හැකිලෙනවා. ගර්ත හැකිලෙනකොට පෙනහැල්ල හැකිලෙනවා. අපි කියනවා හුස්ම පහළ දැම්මයි කියලා. දැන් බලන්නකෝ. ආනාපාන සතිය වැඩුවොත් ওই ටික දැනෙන්නේ නැද්ද අපිට? හුස්ම ගන්නකොට නාසයෙන් හුස්ම රැල්ල එනවා. පපු කුහරේ පිම්බෙනවා. ඒයි අර අන්තර්පාර්ශ්වික වේ සංකෝචනයේ මහා ප්‍රාචීර වේ සංකෝචන නිසා පපු කුහරේ පිම්බිලා ඉස්සරහින් පිටුපැත්තෙන් දෙපැත්තෙන් පහළින් ඉඩ වැඩි වෙනවා. එතකොට තමයි වාතය ගලාගෙන ඉන්නේ ඇතුළට. ඉඩ වැඩි වෙනවා කියන්නේ පරිමාව වැඩි පීඩනය අඩුයි අඩු පීඩනය පුරවන්නේ එළියෙන්දලා ඇතුළට එනවා. පෙනාලු වලට ගර්ත වලට වාතය එනකොට පෙනාලු ගර්ත පිම්බෙනවා. පිම්බුනාම පෙනාල්ල පිම්බෙනවා ආස්වාසය. ප්‍රස්වාසයේදී බලන්න හැකිලෙන්නේ නැටි. ගත්තු එක ආය යවනකොට කරලා යවනකොට මේක ඇතුළට දෙපැත්තෙන් ඇතුළට එනවා ඉස්සරහින් පිටිපස්ස එනවා පිටිපස්සෙන් ඉස්සරහට එනවා මහා ප්‍රාචීරයට උත්තල වෙනවා
ඇතුළේ ඉඩ අඩු වෙනවා. පීඩනය පරිමාව අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා පෙනහැල්ලේ තියෙන වාතය ගලාගෙන යනවා. ගර්තවල තියෙන වාතය ශ්වසන මාර්ගය අනිත් පැත්තට ගලාගෙන වායුගෝලයට යනවා. එහෙනම් සරල භෞතික විද්‍යාත්මක මූලධර්ම ටිකක් වෙන්නේ ආශ්වාසය වෙන්න ඕන වෙලාවට අන්තර්පාර්ශ්වික පේශ මහා ප්‍රාචීර පේශ වල ක්‍රියාවෙන් උරස් කූලේ පරිමාව වැඩි කරනවා. එවිට පීඩනය අඩු නිසා අඩු පීඩනය පුරවන්න බාහිර වායුගෝල ඉඳන් වාතය ගලාගෙන යනවා පෙනහැල්ලේ ගර්තවලට. ආශ්වාසය. ප්‍රශ්වාසය කරන්න ඕන වෙලාවට අන්තර්පාර්ශ්වික පේශ මහා ප්‍රාචීර පේශ ඉල්වීම නිසා උරස් කෝලේ පරිමාව අඩු කරනවා. අඩු කරාම පීඩනය වැඩි වෙනවා. වැඩි පීඩනය මුදා හරින්න පෙනහැල්ලේ ගර්තවල ඉඳලා වාතය ශ්වසන මාර්ගය හරහා වායුගෝලට නිදහස් වෙනවා. ප්‍රශ්වාසය. තේරුණාද? ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ බලන්න. ආශ්වාස හා ප්‍රශ්වාසය. අප හුස්ම ගන්නා විට පාර්ශ්ව අතර ඇති අන්තර්පාර්ශ්වික පේශ සංකෝචනය වේ. එවිට පාර්ශ්ව ඉහළටත් ඉදිරියටත් චලනය වේ. මහා ප්‍රාචීරයේ පේශද ඒ සමග සංකෝචනය වේ. එවිට මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වී පහත් වේ. එවිට උරස් කුහරයේ පරිමාව වැඩි වේ. පාර්ශ්ව ඉදිරියටත් පිටපසටත් යනවා. ඒ කියන්නේ පාර්ශ්ව ඉහළටත් ඉදිරියටත් යනවා. ඉස්සරහින් පිටිපසින් පොඩක් මේ පිට අත තියලා හුස්ම ගත්තොත් අන්න පස්සට යනවා තියෙන. හරි දෙපැත්තට අත තියලා හුස්ම ගත්තොත් අන්න ඈත් වෙනවා පේනවා. ඉස්සරහට අත තියලා හුස්ම ගත්තොත් ඉස්සරහට ඉහළට එනවා පේනවා. මහා ප්‍රාචීරයේ පහළට යන එක නම් පේන්නේ නැහැ. නමුත් ඒකත් වෙනවා එකපාර. හරි පාර්ශ්ව ඉහළටත් ඉදිරියටත් චලනය වේ. මහා ප්‍රාචීරයේ පේශ දේ සමග සංකෝචනය වේ. එවිට මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩි උත්තර වෙච්ච එක ෆ්ලැට් වෙනවා. පහත් වේ. එවිට උරස් කෝරේ පරිමාව වැඩි වේ. ඒ නිසා ශ්වසන මාර්ගය ඔස්සේ පෙනහැලි තුළට වාතය ඇතුළේ. පරිමාව වැඩි වෙනවා. පීඩනය අඩු වෙන නිසා අඩු පීඩනය පුරවන්න වාතය එනවා. මෙම ක්‍රියාවලිය ආශ්වාසය ලෙස හැදින්වේ. මේ තියෙන එක තමයි. මිනිසාගේ ආශ්වාසයේදී පාර්ශ්වවල ක්‍රියාකාරීත්වය. ඊළඟට ප්‍රශ්වාසය. ප්‍රශ්වාසයේ දෙන අනිත් පැත්ත. අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වන විට පාර්ශ්ව යලිත් ඒවායේ මුල් පිහිටීමට පැමිණේ. ඒ කියන්නේ අන්තර්පාර්ශ්වික හැකිලුණාමනේ අරව උනේ. ඉහිල් වෙනකොට නැවත මේ බලන්න හුස්ම පහළ දානකොට මේ ඔන්න හුස්ම පහළ දානවා. දෙපැත්තෙන් ඇතුළට යනවා. පිටිපස්සෙන් හුස්ම අරන් ආයෙ පහළ දාන්න. අන්න පිටිපස්සට යනවා දැනෙනවා. ඉස්සරහින් හුස්ම අරගෙන ආයෙ පහළ දාන්න. ඔන්න දැන් පහළ දානවා. පිටිපස්සට යනවා දැනෙනවා පහළට. හරි. ඒ කියන්නේ මෙහෙන් ඇතුළට යනවා මෙහෙන් ඇතුළට යනවා මෙහෙන් දෙපැත්තට යනවා. මහා ප්‍රාචීරය ඉහළට උත්තල වෙනවා. මහා ප්‍රාචීර පේශ ඉහිල් වෙනවා එකවර. එතකොට ඇතුලේ පරිමාව අඩු වෙලා පීඩනය වැඩි වෙලා වැඩි පීඩනය මුදාරින්න එළියට යනවා. අන්තර්පාර්ශ්වික පේශ ඉහිල් වන විට පාර්ශ්ව යලිත් ඒවායේ මුල් පිහිටීමට පැමිණේ. මහා ප්‍රාචීරයේද එහි පේශ ඉහිල් වීමෙන් මුල් ඉරියව්වට පැමිණේ. කියන්නේ උත්තල වෙනවා. එවිට උරස් කෝරේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකන් පීඩනය වැඩි වෙනවා. මේ නිසා පෙනහැලි තුළු වාතයේ ශ්වසන මාර්ගය ඔස්සේ පිට වේ. පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි නිසා තෙරපිලා එළියට යනවා. වැඩි පීඩනය මුදාහරින. පෙනහැලි තුළු වාතය පිට කිරීමේ මෙම ක්‍රියාවලිය ප්‍රශ්වාසය ලෙස හැඳින්වේ. මෙන්න ප්‍රශ්වාසය. හරි. ඒතර මේක අපිට මෙතනදී ඉතා පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ. හරි. මේ තියෙන අන්තර්පාර්ශ්වික මේ තියෙන උරතලය මේ තියෙන මේ මොනවාද පේශි පාර්ශ්ව මේ තියෙන අන්තර්පාර්ශ්වික පේශි. එතන බලන්න දැන් breathing in වලදී මොකද වෙන්නේ? අන්න බලන්න මේ chest expand පපුව මේ ප්‍රසාරණය වෙනවා. මේවා ribs කියන්නේ පාර්ශ්ව හරි මේ diaphragm කියන්නේ මහා ප්‍රාචීරයේ පහළට යනවා. මේවා ඉහළට දෙපැත්ත වෙනවා. ඒතකොට ඉඩ වැඩි වෙනවා. පරිමාව වැඩි නම් පීඩනය අඩු වුණාම අඩු පීඩනය පුරවන්න ශ්වසන මාර්ග දිගේ වාතය ගලාගෙන යනවා පෙනහැල්ලට. පෙනහැල්ල පිම්බෙනවා. breathing out වලදී මොකද වෙන්නේ? මහා ප්‍රාචීරය නැවත පේශි ඉහිල් වෙලා මුල් පිහිටීම ඉහළට උත්තල වෙනවා. පපු කෝරේ ඇතුළට යනවා. අර අන්තර්පාර්ශ්වික පේශි ඉහිල් වීම නිසා. පිටිපස්සෙන් ඇතුළට එනවා. දෙපැත්තෙන් ඇතුළට යනවා. ඇතුළේ පරිමාව අඩු වෙනවා. පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි එළිය අඩුයි. වැඩි තැන ඉඳන් අඩු තැනට වාතය එළියට යනවා. හරි. පැහැදිලිද? ඔය විදිහට. සරල භෞතික විද්‍යාත්මක ක්‍රියාවලියකින් සරල භෞතික විද්‍යාත්මක මූලධර්ම වලින් මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය පහදන්න පුළුවන් අපිට. අමතර ධර්මයට අපි යමක් දීලා තියෙනවා සාමාන්‍ය වැඩිහිටියෙකුගේ ආශ්වාස ප්‍රාශ්වාස වේගය විනාඩියකට වාර 12ත් 20ත් අතර වෙයි. සාමාන්‍ය වැඩිහිටියෙකුගේ ආශ්වාස ප්‍රාශ්වාස වේගය විනාඩියකට වාර 12ත් 20ත් අතර වෙයි කියලා මම ඊට කලිනුත් කිව්වා. හරි. දැන් ගර්ත සහ රුධිර කේශනාලිකා අතර වායු මාරු. ඒකත් වැදගත්. දැන් මොකද ශ්වසනයේ පද්ධතියේ කාර්යය තමයි බාහිර වායු ගෝලයෙන් ඔක්සිජන් අරන් රුධිරයට දෙන එක. දැන් ගන්න හැටි දන්නවා. රුධිරයට දෙන්නේ කොහොමද? දැන් බාහිර වායු ගෝලයෙන් එන හැටි දන්නවා ආශ්වාසය. හොඳට දන්නවා දැන් විග්‍රහ කරලා ගන්න පෙනහැල්ල ඇතුලේ ගර්ත ඇතුලට වාතය එන්නේ කොහොමද? යන හැටිත් දන්නවා.
ප්‍රශ්වාසය. නමුත් දැන් ඒ ආපු වාතයෙන් රුධිරයට ඔක්සිජන් යන්නේ කොහොමද? රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් පෙනහැල්ලට ගියාමනේ ප්‍රශ්වාසයෙන් එළියට දාන්නේ. ඒක වෙන්නේ කොහොමද? වායුව මාරුව. මෙන්න ඒක වෙන හැටි. ඒක වෙන හැටි. මේ බලන්න. ඒක වෙන හැටි අපිට මෙහෙම විග්‍රහ කරගන්න පුළුවන්. දැන් පෙනහළු ගර්ත ඉතා කුඩා එක පෙනහැල්ලක් ඇතුලේ පෙනහළු ගර්ත දහස් ගාණක් තියෙනවා. මම එක ගර්තයක් ගන්නම්. එක ගර්තයක් ගත්තොත් දැන් මේ තියෙන්නේ ගාර්ථික ප්‍රණාලය. මේ තියෙන ගර්තයක් කියලා හිතමු. මේ ගර්තයක් පුප්පුෂීය රුධිර කේශනාලිකා ජාලයකින් වට වෙලා තියෙනවා. මකුළු දැලක් මේ බැලුම වටේ බැඳුනා වගේ මේ ගර්තයේ වටේ ඔබ දන්නවනේ හෘදයේ ඉඳලා පෙනහල්ලට අපිරිසිදු රුධිරය අරන් එන්නේ පුප්පුෂීය ධමනියෙන්. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙන පුප්පුෂීය ධමනිය ඉඳලා තමයි පෙනහැල්ලට රුධිරය අරන් එන්නේ හෘදයේ ඉඳලා. අවයවයකට ධමනියක් ආපුවම මේක ධමනිකාවට බෙදෙනවා, ධමනිකා කේශනාලිකාවට බෙදෙනවා. එහෙනම් පෙනහැල්ල ඇතුළේදීත් එහෙමයි. පුප්පුෂීය ධමනියෙන් පෙනහැල්ලට රුධිරය අරන් ආපුවම පෙනහළු දෙකට පෙනහළු ඇතුළේදී ඒ පුප්පුෂීය ධමනිය බෙදෙනවා ධමනිකාවලට. ධමනිකා බෙදෙනවා කේශනාලිකාවලට. පුප්පුෂීය කේශනාලිකා ගිහිල්ලා පෙනහැල්ල ඇතුලේ තියෙන හැම ගර්තයක් වටාම දැලක් වගේ කේශනාලිකා ජාලයක් වගේ බැඳිලා මේ ගර්තේ පිටිතින් වට කරගන්නවා මේ. මෙන්න මේ. දැන් මේ තියෙන පුප්පුෂීය ධමනිකාවක් කියන්නකෝ. මෙන්න මේක කේශනාලිකා ජාලයකට බෙදෙනවා මේ. මේ කේශනාලිකා බලන්නකො හර ලස්සන. ඔන්නෝම කේශනාලිකා ජාලයකට බෙදෙනවා. ඔය දැලක් වගේ වට වෙලා තියෙන්නේ. පිටති. ගර්තය ඇතුලේ නෙමෙයි පිටති. ඒ කියන්නේ මේකේ නිකන් අපි ගත්තොත් එහෙම හරස් කඩ කපලා බැලුවොත් මේ ගර්තය නම් කේශනාලිකාව මේ විදිහට ගිහින් තියෙන්නේ. ඔන්න ඔය විදිහට ගිහින් තියෙනවා කේශනාලිකාව. හරස් කඩ කපලා බැලුවා හරහට මේ මතු පිටනේ. හරහට කපලා බැලුවොත් එහෙම තියෙන කේශනාලිකාව. දැන් ඔබ දන්නවා කේශනාලිකා බිත්තියත් ඉතා තුනි. කේශනාලිකා බිත්තිය සිදුරු පවා තියෙනවනේ. කේශනාලිකා බිත්තිය හරිම තුනි. ගර්ත බිත්තියත් හරිම තුනි. හරිම තුනි ගර්ත බිත්තිය. අකෝ හරිම තුනි මේක. චූටි බෑග් එකක්. දැන් වෙන්නේ මොකද්ද? ඔන්න බලන්න හරිද? දැන් අපි හිතමු මේ පුප්පුෂීය කේශනාලිකා වලට එන්නේ අපිරිසිදු රුධිරය. අපිරිසිදු රුධිරය කියන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි එකනේ පෙනහැල් මේ හෘදයෙන් අරන් එන්නේ පුප්පුෂීය ධමනියේ. අපිරිසිදු රුධිරයනේ අරන් එන්නේ දකුණු කෝෂිකාවෙ ඉඳලා. ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි රුධිරය තමයි ගේන්නේ. දැන් ඒ වෙලාවේ ආශ්වාස වාතය මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ආශ්වාස වාතය. ආශ්වාස වාතය කියන්නේ වායු වලින් ගන්න වෙලාව ආශ්වාස වාතය. ආශ්වාස වාතයේ ඔක්සිජන් වැඩි, කාබන් ඩයොක්සයිඩ් අඩුයි. සාමාන්‍යයෙන් ආශ්වාස වාතය කියන්නේ සාමාන්‍ය වාතය. සාමාන්‍ය වාතයේ ඔක්සිජන් 21ක් විතර තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් 0.03ක් විතර. ඒක ඔක්සිජන් වැඩි, කාබන් ඩයොක්සයිඩ් අඩුයි. දැන් මේ දෙක මෙහෙම යනකොට මෙතනින් මෙහෙම යනකොට මෙහා මෙහෙම යනකොට රුධිර දෙක මේ රුධිරයේ තියෙන ඔක්සිජන් අඩුයි, කාබන් ඩයොක්සයිඩ් වැඩි. ගර්තය ඇතුලේ ඔක්සිජන් වැඩි, කාබන් ඩයොක්සයිඩ් අඩුයි. එතකොට වෙන්නේ ඔක්සිජන් ගැන හිතන්නකෝ ඉස්සල්ලා. ඔක්සිජන් කොහෙද වැඩි? ගර්තය ඇතුලේ වැඩි. කොහෙද අඩු? රුධිරයේ අඩුයි ඔක්සිජන්. ඔක්සිජන් වැඩි ගර්තයේ සිට ඔක්සිජන් අඩු රුධිරයේ දක්වා ගර්ත බිත්තිය සහ කේශනාලිකා බිත්තිය හරහා ඔක්සිජන් වායුව රුධිරයට ගමන් කරනවා. ඔක්සිජන් වායුව රුධිරයට එනවා. ඇයි? එන රුධිරයේ ඔක්සිජන් අඩුයි, ගර්තය ඇතුලේ ඔක්සිජන් වැඩි. වැඩි තැන ඉඳන් අඩු තැනට. ගර්තයේ සිට කේශනාලිකා රුධිරයට. ගර්ත බිත්තිය කේශනාලිකා බිත්තිය තුනි නිසා තුනී බිත්තිය හරහා විසරණයෙන් ඔක්සිජන් ගමන් කරනවා. එතකොට ඔක්සිජන් යන්නේ ගර්තවල ඉඳලා කේශනාලිකා රුධිරයට. අන්න පෙනහැල්ලේ ඉඳලා රුධිරයට ඔක්සිජන් යනවා. ඒ මොහොතේම තව වැඩක් වෙනවා. මොකද ඒ මොහොතේම ඒ අතරතුරම කාබන් ඩයොක්සයිඩ් ගැන හිතන්න. රුධිරේ ගේන එකේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. අපිරිසිදුයිනේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ගර්තයට ආපු ආශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි.
කොහෙද වැඩි? රුධිරේ වැඩි. කොහෙද අඩු? ගර්තය අඩුයි. එහෙනම් වැඩි රුධිරයේ ඉඳලා අඩු ගර්තය දක්වා කාබන් ඩයොක්සයිඩ් අනිත් පැත්තට ගමන් කරනවා. ඒ කියන්නේ රුධිරයේ ඉඳලා මේ ගර්ත බිත්ති කේශනාලිකා බිත්ති අර කාබන් ඩයොක්සයිඩ් ගර්තය ඇතුළට ගමන් කරනවා. එකවර තමයි වායු දෙකම වමාරු වෙන්නේ. රුධිරයේ ඔක්සිජන් අඩුයි ගර්තයේ ඔක්සිජන් වැඩි. වැඩි ගර්තයේ ඉඳලා අඩු රුධිරයට කේශනාලිකා සහ ගර්ත බිත්ති අර ඔක්සිජන් විසරණය වෙනවා. ඒ අතරතුරම රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ගර්තයේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරයේ ඉඳලා කාබන් ඩයොක්සයිඩ් අඩු ගර්තය දක්වා කේශනාලිකා බිත්තිය සහ ගර්ත බිත්තිය අර කාබන් ඩයොක්සයිඩ් ගර්තය ඇතුළට යනවා. වායු හුවමාරුව වෙනවා. අන්න එනම් මිනිසාගේ වායු හුවමාරුව සිද්ධ වන පෘෂ්ඨය තමයි ගර්ත පෘෂ්ඨය. ගර්ත පෘෂ්ඨය ජීවියෙකුගේ වායු හුවමාරු ශ්වසන වායුව හුවමාරු වන පෘෂ්ඨයට කියනවා එම ජීවියාගේ ශ්වසන පෘෂ්ඨය කියලා. මේක අමතර දෙයක් මම මේ කියන්නේ. ජීවියෙකුගේ ශ්වසන වායුව රුධිරයත් එක්ක හුවමාරු වන පෘෂ්ඨයට කියනවා ශ්වසන පෘෂ්ඨය. මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය පෙනාලු ගර්ත බිත්තිය. ගර්ත බිත්තිය හරහා තමයි ගර්ත ඇතුලේ තියෙන ඔක්සිජන් රුධිරයට යන්නේ. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගර්තය ඇතුළට එන්නේ. අන්න දැන් මෙහෙම හුවමාරු වීම නිසා මේ පැත්තට එනකොට රුධිරය මේ පැත්තට එනකොට ඒ රුධිරේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙලා. ඇයි වැඩි වුනේ? ඇයි ගර්තේ ඉඳලා රුධිරයට ඔක්සිජන් ආවනේ විසරණේ. මේ දිගටම එනවනේ ඔක්සිජන් එනවා. ගර්තේ ඉඳලා රුධිරයට එනවා විසරණේ. ඇයි ගර්තේ වැඩි රුධිරය අඩුයිනේ එනවා. ඒ නිසා මේ පැත්තෙන් එනකොට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වුණාට ගර්තේ ඉඳලා රුධිරයට ආපු නිසා මෙහින් යන වෙලාවේ ඔක්සිජන් වැඩි රුධිරේ. ඊළඟ කාබන් ඩයොක්සයිඩ් රුධිරේ ඉඳලා ගර්තයට ගියානේ. ඒ රුධිරේ වැඩි ගර්තය අඩු නිසා කාබන් ඩයොක්සයිඩ් ගර්තයට ගියානේ. ඒ නිසා මෙහෙන් යන රුධිරේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි. අන්න මෙහෙන් යන රුධිරේ ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. අපි කියනවා පිරිසිදු රුධිරේවත් ඔක්සිජනීකృత රුධිරේ වෙලා කියලා. එන්නේ ඔක්සිජනීකృత රුධිරේවත් අපිරිසිදු රුධිරය ගර්තය හරහා වටේ යනකොට ගර්තයත් එක්ක වායුව මාරු වීම නිසා මේ පැත්තේ යන්නේ ඔක්සිජනීකృత රුධිරය. අන්න ඒක එකතු කරගන්න පුප්පුසීය අනුශිරාවලින් පුප්පුසීය ශිරාවලට දීලා පුප්පුසීය ශිරාවලින් හෘද වම් කර්ණිකාවට අරන් එනවායි කිව්වේ පිරිසිදු රුධිරය. අන්න අරන් එනවා පිරිසිදු රුධිරය හෘද වම් කර්ණිකාවට. එතනින් එහාට ඔබ වහන්සේලා දන්නවා මොකද වෙන්නේ කියලා. ගර්තයේ පැත්තෙන් හිතුවොත් මොකද උනේ? ගර්තයට ආපු එකේ ඔක්සිජන් වැඩි වෙලා කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා තිබ්බේ. හැබැයි ගර්තේ ඉඳලා මේකට ඔක්සිජන් ගියා රුධිරයට. රුධිරෙන් කාබන් ඩයොක්සයිඩ් ආව ගර්තේ. ඒ නිසා දැන් ගර්තයේ ඇතුලේ තත්ත්වය අනිත් පැත්ත. ඔක්සිජන් රුධිරයට ගියපු නිසා දැන් ගර්තයේ ඔක්සිජන් අඩුයි. රුධිරෙන් කාබන් ඩයොක්සයිඩ් ගර්තයට ආපු නිසා ගර්තයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. අන්න මේ වාතය. ඔක්සිජන් අඩු නැතිව වෙන්නේ අඩු කාබන් ඩයොක්සයිඩ් වැඩි වූ රුධිරය නැවත ගර්තවල ඉඳලා ප්‍රශ්වාසයේදී අර ප්‍රශ්වාස ක්‍රියාවලියේදී ගාර්තික ප්‍රනාල අනුශ්වාසනාලිකා ශ්වාසනාලිකා ශ්වාසනාලය සොරාලය ග්‍රසනිකාව නාස්කුවරේ නාසය හරහා වායුගෝලයට යනවා. ඒ යන වාතේ ඔක්සිජන් අඩුයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒකයි අපි කියන්නේ ප්‍රශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. සෑහෙන ප්‍රමාණයක් ජල වාෂ්පත් යනවා ඒ වෙලාවේ. මොකද මෙතෙන් ජල වාෂ්පත් සෑහෙන එනවා. ජල වාෂ්පත් යනවා. ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. ඒ වගේම ජල වාෂ්පත් සෑහෙන වැඩි. right ඔය විදියටයි වෙන්නේ. වායු හුවමාරුව සිද්ධ වෙන්නේ ගර්තය ළඟින් යනකොට. මොකද පුප්පුසිය කේශනාලිකා දැලක් වගේ ගර්තේ වට ඇතිලා තියෙනවා. ඒ නිසා අරෙන් හුස්ම අරගනිද්දි ගර්තේ පිම්බෙනකොට ඒකේ ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. ඔක්සිජන් රුධිරේටම කාබන් ඩයොක්සයිඩ් රුධිරෙන් ගර්ත වලට යනවා. ප්‍රශ්වාසයේදී නැවත එළියට යනවා ඒක. right ඒතර ඒක තමයි මේ තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. මෙන්න ඒ ක්‍රියාව. මෙන්න ගර්ත සහ රුධිර කේශනාලිකා අතර වායු හුවමාරුව. ආශ්වාසයේදී අනුශ්වාසනාලිකා කෙළවර ඇති ගර්ත වාතයෙන් පිරේ. ආශ්වාසයේදී අනුශ්වාසනාලිකා කෙළවර ඇති ගර්තමේ තියෙන වාතයෙන් පිරෙනවා. ගර්ත තුල ඇති ආශ්වාස වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. අතර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුයි. ආශ්වාස වාතයේ ඔක්සිජන් වැඩි. මේක ඇතුළේ ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. ගර්තයේ වට ඇති රුධිර කේශනාලිකා තුල අඩංගු රුධිරේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි අතර ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. හරි. රුධිර කේශනාලිකා තුල අඩංගු රුධිරේ කාබන් ඩයොක්සයිඩ් වැඩි ඔක්සිජන් අඩුයි. ගර්තයේ ඔක්සිජන් වැඩි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. කේශනාලිකාවේ ඔක්සිජන් අඩුයි කාබන් ඩයොක්සයිඩ් අඩුයි. ඒ නිසා වැඩි ගර්තයේ ඉඳලා අඩු
කේශනාලිකාවට ඔක්සිජන් එනවා මේ. ඔක්සිජන් එන්නේ මේ. ඔක්සිජන් එනවා. එන්නේ රතු රුධිරාණු හිමොග්ලොබින් වලට. වැඩි කාබන් ඩයොක්සයිඩ් තියෙන රුධිරේ ඉඳලා අඩු කාබන් ඩයොක්සයිඩ් තියෙන ගාර්ථේන කාබන් ඩයොක්සයිඩ් යනවා මේ. ඕන්නේ. හරි. එබැවින් රුධිර කේශනාලිකාවල සිට ගර්තවලට කාබන් ඩයොක්සයිඩ් වායුව විසරණය වේ. ගර්තවල සිට රුධිර කේශනාලිකාව තුළට ඔක්සිජන් වායුව විසරණය වේ. ගර්ත තුළට විසරණය වූ කාබන් ඩයොක්සයිඩ් ශරීරයෙන් පිට කරන්නේ ප්‍රශ්වාසය. ඒ නිසා ගර්තය තුළ ඔක්සිජන් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වැඩි වායුව ප්‍රශ්වාසයෙන් එළියට දානවා. පැහැදිලි? මේ තියෙන වඩා සමීප රූපයක්. ඔන්න. එන වායුවේ ඔක්සිජන් වැඩි, ගර්තයේ වැඩි, කේශනාලිකාවේ අඩුයි රුධිරය. ඒ නිසා ගර්ත බිත්තිය හරහා ගර්තයේ ඉඳලා කේශනාලිකාවේ රුධිරයට ඔක්සිජන් යනවා මේ. අන්න. ඒතකොට ඔක්සිජනීකృత වෙනවා. ඔක්සිජන් රුධිරීකృత වෙනවා. ඔක්සිජන් වැඩි වෙනවා. ගර්තයේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි, රුධිරේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. වැඩි රුධිරේ ඉඳලා අඩු ගර්තයට කේශනාලිකා බිත්ති ගර්ත බිත්ති හරහා කාබන් ඩයොක්සයිඩ් විසරණය. ඔක්සිජන් රුධිරයට ලැබෙනවා, රුධිරෙන් කාබන් ඩයොක්සයිඩ් එළියට යනවා. ඒ වුණාම වැඩි වෙච්ච කාබන් ඩයොක්සයිඩ් ටික ප්‍රශ්වාසය ලෙස වායුව නිදහස් කරනවා. එතකොට රුධිරය සහ වායුගෝලය අතර වායුව මාරුවේදී පෘෂ්ඨය ලෙස ක්‍රියාත්මක වෙන්නේ ගර්ත බිත්තිය. ගර්ත බිත්තිය හරහා තමයි පෙනාලු වල ඉඳලා රුධිරයට ඔක්සිජන් යන්නේ. රුධිරේ ඉඳලා පෙනාලු ඇතුළට ගර්ත ඇතුළට කාබන් ඩයොක්සයිඩ් එන්නේ. තේරුණාද? ඒ නිසා රුධිරේ ඔක්සිජන් වැඩි වෙලා කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා ඔක්සිජන් කෘතේක වෙනවා. ගර්තය ඇතුලේ ඔක්සිජන් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා ප්‍රශ්වාස වාතය බවට පත් වෙලා ඒක බාහිර වායු කොට නිදහස් වෙනවා. අර ප්‍රශ්වාස ක්‍රියාවලිය. පැහැදිලි කරගත්තා. හරි. හරි. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කිහිපයක්. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කිහිපයක් තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. හරි. දැන් ශ්වසන ක්‍රියාවලිය දන්නවා. ආශ්වාසය වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරගන්න පුළුවන්. ප්‍රශ්වාසය වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරගන්න පුළුවන්. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේදී පෙනාලු ගර්ත සහ රුධිරය අතර වායුව මාරු වෙන්නේ කොහොමද කියලා දන්නවා. විසරණ ක්‍රියාවලියෙන් වෙන්නේ ගර්ත වලින් රුධිරයට ඔක්සිජන් යනවා. රුධිරයෙන් ගර්ත වලට කාබන් ඩයොක්සයිඩ් එනවා. විසරණ ක්‍රියාවලිය සාන්ද්‍රණ වෙනස නිසා. හරි. හොඳයි අපි දැන් ශ්වසන පද්ධතිය ගැන කතා කළ යුතු කාරණා සියල්ලක්ම වගේ කතා කරපු නිසා ව්‍යුහයක් දන්නවා, ක්‍රියාකාරීත්වයක් දන්නවා. මේ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ ටිකක් කතා කරන්නයි හදන්නේ. ශ්වසන පද්ධතිය කියන්නේ බාහිර වායුගෝලයට විවෘත වෙච්ච පද්ධතියක් නේ. මොකද බාහිර වායුගෝලයත් රුධිරයත් අතර ශ්වසන වායු හුවමාරු කිරීමට සකස් වෙච්ච පද්ධතිය තමයි ශ්වසන පද්ධතිය. ඒක නිසා මේක නිරන්තරයෙන් බාහිර වායුගෝලයත් එක්ක නිරන්තර සම්බන්ධයක් තියෙන නිසා බාහිර වායුගෝලයේ තියෙන බැක්ටීරියා, දිලීර වෛරස් ආදී රෝගකාරක අංශ ශ්වසන පද්ධතියට පැමිණීමේ අවදානම ගොඩක් වැඩි. දැන් මේ අවදානම අඩු කරන්න තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව අර ශ්ලේෂ්මල ස්තර, පක්ෂම එහෙම තිබිලා විස බීජ ඔක්කොම දූවිලි ඒවයි අලෝගෙන පෙරලා ඉවත් කරන්න. නමුත් කෙසේ වෙතත් එහෙම පැමිණීමේ අවදානම වැඩි. මොකද මේක නිරන්තරයෙන් බාහිරයත් එක්ක බාහිරට විවෘත වෙච්ච බාහිරයත් එක්ක වායු මාරුව කරගන්නා පද්ධතියක්. ඒ නිසා බාහිර රෝගකාරක අංශුන්ගෙන් හානි සිදුවීමට වැඩි අවදානමක් ශ්වසන පද්ධතියට තියෙනවා. ශ්වසන පද්ධතියට තියෙනවා. ඒ නිසා ශ්වසන පද්ධතිය නිරන්තරයෙන් රෝගකාරක විස බීජ වල තෝතැන්නක් බවට පත් වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා අපිට විස බීජ වලින් ඇති වෙන, ඒ කියන්නේ බැක්ටීරියා, දිලීර, වෛරස වගේ විස බීජ වලින් ඇති වෙන රෝගාබාධයන්ට නිරන්තරයෙන් ශ්වසන පද්ධතිය ලක්වීමේ අවදානම් වැඩි. ඊට අමතරව දැන් දුම්පානය කිරීම වගේ නරක අහිතකර පුරුද්දක් තියෙනකොට ඒ සිගරට් දුමේ තියෙනවා අහිතකර රසායනික ද්‍රව්‍ය 200කට වඩා තියෙනවා කියලා විද්‍යාඥයෝ වාගෙන තියෙනවා. සිගරට් දුමේ තියෙනවා අහිතකර රසායනික ද්‍රව්‍ය 200කට වඩා. ඒ අතර තාර, නිකොටින්, ෆීනෝල්, බෙන්සල්ඩිහයිඩ් ආදී ඉතා ශරීරයට විස සහිත රසායනික ද්‍රව්‍යات අඩංගු වෙනවා. ඒක නිසා තමයි සිගරට් එකක කෙලවර අර මිනිස්සු කට තියලා උරන හරිය ස්පොන්ජ් එකක් දාලා තියෙන්නේ. දැන් හුඟක් අය හිතන් ඉන්නේ ස්පොන්ජ් එක තියෙන්නේ කට පිච්චෙනවට කියලා. කට පිච්චෙනවටම නෙවෙයි. ස්පොන්ජ් එක තියෙන්නේ අර සිගරට් දුම එනකොට ඒගොල්ලෝ කියනවා ස්පොන්ජ් එක හරහා එන නිසා, ඒ කියන්නේ අර ස්පොන්ජ් එක හරහා එන නිසා අහිතකර රසායනික ද්‍රව්‍ය ස්පොන්ජ් එකේ හිර වෙනවායි කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ.
යම් ප්‍රමාණයක් හිර වෙනවා ඇති. නමුත් සෑහෙන ප්‍රමාණයක් මේ ශරීරයට එනවා. ඒ අතීතයේ මිනිස්සුන්ට දුම් බොන්න තිබුණේ අර දුම් පයිප්පේ. දැන් මේ පයිප්පේ මේ එහෙම ස්පොන්ජ් එකක් නැහැ. ඒ නිසා අර අහිතකර ද්‍රව්‍ය ඔක්කොම පෙනහළු වලට ගියා. පස්සේ තමයි ඔය ස්පොන්ජ් එක දාලා හැදුවේ. එතකොට අහිතකර ද්‍රව්‍ය පෙරෙනවායි කියලා. එහෙම එකක් නැහැ. ඒත් එනවා. සෑහෙන ප්‍රමාණයක නිසා සිගරට් දුමේ තියෙනවා අහිතකර රසායනික ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක්. එතකොට ඒවා දැන් අපි සිගරට් දුම හැම වෙලාවෙම කවුරු කෙනෙක් සිගරට් බොනවා නම් එතකොට එයා හැම වෙලාවෙම අර දුම ආග්‍රහණය කරනවා. ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. සිගරට් දුම. ඒතර ඒවයි තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය හැම වෙලාවකම අර ශ්ලේෂ්මල පද්ධතිය අර ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සයිල පද්ධතිය විනාශ කරනවා. වසර ගණනාවක් දුම් බොනකොට ක්‍රමක්‍රමයෙන් ඒවයි තියෙන අහිතකර ද්‍රව්‍ය තැම්පත් වෙලා තාර නිකටින් වගේ ඒවා තැම්පත් වෙලා ඒ ශ්වසන මාර්ගයේ ඇතුල් පැත්තේ තියෙන ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සයිල ස්තරය ඒ අපිච්ඡද පටකේ ක්‍රමයෙන් විනාශ වෙනවා. ඉදිමෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ශ්වසන වායුව පෙරීමේ හැකියාව අඩු වෙනවා. ශ්වසන වායුව පෙරන්නේ ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සයිල සහිත අපිච්ඡද පටකයෙන්. පාක්ෂම මගින් උඩට යවන්නේ දූවිලි විස බීජ. ඒ කාර්ය අපහසු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දූවිලි යනවා විස බීජ යනවා පෙනහැල්ලට. හරි. පෙනහැල්ල නිතර රෝගාබාධයට අර විස බීජ ආසාදනයට ලක් වෙනවා නිතර දුම්පානය කරන අයට. දුම්පානය නොකරන අයටත් එහෙම ආසාදන වීමේ අවදානමක් තියෙනවා. ඒ අවදානම ඊට වඩා වැඩි දුම්පානය කරන අයගේ. වැඩි. මොකද ඒගොල්ලෝගේ දුම් නිසා ඒ සිගරට් දුමේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා අර ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සයිල සහිත අපිච්ඡද පටකේ විනාශ වෙලා. ඒ නිසා අර ශ්වසන වායුව පෙරීමේ කාර්යක්ෂමව කරන්න බෑ. ඒ අහිතකර විස බීජ රඳව ගන්න එක කරන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ ශ්වසන පද්ධතිය නිරන්තරයෙන් සුදු ජීවි ආසාදන වෙලා හානි වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඊටත් එක් අමතරව ඔය සිගරට් දුමේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා පෙනහැල්ලේ සෛල විකෘති වෙලා, ජාන විකෘති වෙලා විකෘති සෛල පෙනහැල්ලේ හට ගන්නවා. පෙනහැල්ලේ තියෙන සෛලවල තියෙන ජාන විකෘති වෙලා පෙනහළු තුල විකෘති සෛල ඇති කරනවා. සාමාන්‍ය පෙනහළු සෛල වලට වඩා විකෘති සෛල. අන්න ඒ විකෘති සෛල වලට කියනවා පිළිකා සෛල කියලා. එහෙම පිළිකා සෛල ඇති වුණොත් ඒ සෛල බෙදිලා ඔබ දන්නවනේ සියලුම සෛල බෙදීමෙන් තමයි ඊට පස්සේ සෛල ඇති වෙන්නේ කියලා අපි ඉගෙන තියෙනවානේ. සෛලවාදීදී කියනවා සෑම සෛලයක්ම ඇතිවන්නේ පෙරපැති සෛල බෙදීමෙන්. එතකොට පෙනහළු සුල අර අධික ලෙස සිගරට් බොනකොට ඒ සිගරට් දුමේ තියෙන රසායනික ද්‍රව්‍ය තැම්පත් වෙලා ඒ සෛලවල ජාන විකෘති වෙලා විකෘති සෛල හටගත්තොත් ඒ විකෘති සෛල බෙදි හැදෙන අනික් සෛලත් ඒ වගේම විකෘති පිළිකා සෛල. ටික දවසක් ගියාම ඒ සෛලත් බෙදි තවත් පිළිකා සෛල ඇති වෙනවා. ඒවා බෙදි තවත් පිළිකා සෛල ඇති වෙනවා. ටික දවසක් යනකොට පෙනහැල්ලේ පුරාම ඒ පිළිකා සෛල පැතිරි ඒවා බෙදි අලුත් සෛල ඇති කරගෙන ඒත් ඇති වෙන්නේ පිළිකා සෛලමයි. ඒවා බෙදි තවත් පිළිකා සෛල ඇති කරගෙන මේක ව්‍යාප්ත වෙලා පෙනහළු පිළිකා බවට පත් වෙනවා. පෙනහළු පිළිකා හැදුනට පස්සේ විකල්පයක් නැහැ. මුල් කාලේ හඳුනගත්තොත් ඒ පිළිකා සෛල පැතිරලා තියෙන ප්‍රදේශයේ පෙනහැල්ල කෑල්ල කපලා අයින් කරන්න පුළුවන්. කපලා අයින් කරනවා. එතකොට පිළිකා සෛල තියෙන කෑල්ල කපලා අයින් කරාම අනික් කොටස් වල පිළිකා සෛල නැති නිසා සාවිද්ද. හැබැයි මුළු පෙනහැල්ල වටාම පිළිකා සෛල ව්‍යාප්ත වෙලා නම් බෙදි මුළු පෙනහැල්ල දෙකම කලවලා අයින් කරන්න බෑනේ. ඒ පුද්ගලයා අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. එතකොට මේකට හේතුව තමයි අධික තව හේතු තියෙන්න පුළුවන්. තව වෙන හේතු තියෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් මේ කිසිදු කවදාවත් දුම් නොබීපු කෙනෙකුට පෙනහළු පිළිකා ඇති වෙලා තියෙනවා නිසාර කියලා. එහෙම වෙන්න පුළුවන් වෙන කරුණු නිසා. නමුත් මේක මූලිකයි. සිගරට් දුමේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය අධික ලෙස තැම්පත් වීමෙන් තාර නිකටින් වගේ දේවල් නිසා පෙනහළු සෛල වල ජාන විකෘති වෙලා පිළිකා සෛල ඇති වෙලා ඒවා ක්‍රමයෙන් බෙදි තව පිළිකා සෛල ඇති කරමින් පිළිකාව පෙනහළ තුල වර්ධනය වීම නිසා පෙනහළු විනාශ වෙලා යනවා. ඒ නිසා පෙනහළු පිළිකා ඇතිවීමටත් පෙනහළු වාචිත අනිකුත් ආසාදන තත්ත්වයන් ඇතිවීමටත් දුම් බීම ඍජුව බලපාන. ඒ නිසා දුම් බීම ඉතාමත්ම අහිතකර ක්‍රියාවලියක් ශරීරයට. ඉතාමත්ම අහිතකර ක්‍රියාවලියක් ශරීරයට. ඒක නිසා දුම් නොබන අය තුලත් මේ ආබාධ ඇති වෙන්න පුළුවන්. නමුත් දුම් බීම නිසා මෙවැනි ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. නොයෙකුත් හේතු නිසා ශ්වසන පද්ධතියේ රෝගාබාධ ඇති වේ. දුම් බීම එක් හේතුවකි. බැක්ටීරියා වෛරස් වැනි සුදු ජීවීන් මගින්ද ශ්වසන පද්ධතියේ රෝගාබාධ ඇති කෙරේ. ශ්වසන පද්ධතියේ බොහෝ රෝගවලට හේතු වන්නේ
එහි ඇතුළු කුවර ආවරණය කරන, ඒ කියන්නේ ඇතුළත ශ්වසන මාර්ගයේ ඇතුළත ආස්තරණය කරලා තියෙන පටලේ අපිච්ඡද පටකේ දුර්වල වීමයි. මෙම ශ්ලේෂ්මල සහිත පටලේ බාහිර දූවිලි සුද්ධජීවීන් රඳවා ගැනීමෙන් රඳවා ගැනීමත් ඒවා ඉවත් කිරීමත් සිදු කරයි. දුම්පානයේදී එහි අඩංගු විෂ වායු සහ තාර වැනි ද්‍රව්‍ය මගින් මෙම පක්ෂම සහිත ශ්ලේෂ්මල සෛල විනාශ වී යයි. එවිට සුද්ධජීවීන් හා දූවිලි අංශු රැඳීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇති වේ. ඉතින් අපි මේ වගේ රෝග කිහිපයක් ගැනයි කතා කරන්නට හදන්නේ, එකින් එක අරගෙන ටිකක් කතා කරන්න හදනවා නිශ්චිතවම රෝග කිහිපයක්. ඔන්න අපි කතා කරන පළවෙනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගේ බ්‍රොන්කයිටිස් සහ ශ්වාසනාලිකා ප්‍රදාහය. ප්‍රදාහය කියන්නේ ඉදිමීම. ලතින් වලින් ඉදිමෙනවට කියන්නේ අයිටිස්. බ්‍රොන්කියෝල්ස් කියන්නේ ශ්වාසනාලිකා වලට. එතකොට බ්‍රොන්කියෝල් අයිටිස්, බ්‍රොන්කයිටිස්, ශ්වාසනාලිකා ඉදිමෙන එක. ශ්වාසනාලිකා ප්‍රදාහය. දැන් මේ ශ්වාසනාලිකා ප්‍රදාහය ඇති වෙන්න හේතුව තමයි බාහිර වායුගෝලයේ ඉන්න බැක්ටීරියා සහ වෛරස. බැක්ටීරියා සහ වෛරස මගින් ශ්වසන මාර්ගයේ මුල් කොටස, ඒ කියන්නේ නාසය, නාස්කුවරේ, ශ්වාසනාලය, ශ්වාසනාලිකා ආසාදනය වෙලා ඒවායේ ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සෛල සහිත අපිච්ඡද පටකේ ආසාදනය වුණාම ඒ අපිච්ඡද පටකේ මත අර වෛරස බැක්ටීරියා වර්ධනය වෙලා ඒ අපිච්ඡද පටකයේ ඇතුළු ශ්වාසනාලිකාවල ඇතුළු බිත්තිය ඉදිමෙනවා. බිත්තිය ඉදිමෙනවා. දැන් එහෙම ඉදිමීමේ රෝගී තත්ත්වයට තමයි අපි කියන්නේ ශ්වාසනාලිකා ප්‍රදාහයවත් බ්‍රොන්කයිටිස්. ඒතර බ්‍රොන්කයිටිස් ඇති වෙන්න හේතුව බාහිර පරිසරයේ ඉන්න බාහිර වායුගෝලින සුද්ධජීවී. මේ සුද්ධජීවීන් අතර බැක්ටීරියා සහ වෛරස ප්‍රධාන වශයෙන්. මේ දෙගොල්ලෝ ශ්වසන පද්ධතියට ගිහිල්ලා ශ්වසන පද්ධතියේ මුල් කොටස වන ශ්වසන මාර්ගයේ ශ්වාසනාලිකාවල ඇතුල් බිත්තිය ආසාදනය කිරීම නිසා ඇතුල් බිත්තිය ඉදිමීමේ තත්ත්වය, ප්‍රදාහයට පත්වීමේ තත්ත්වය ශ්වාසනාලිකා ප්‍රදාහය. දැන් මෙහෙම වුණාම ප්‍රශ්න කිහිපයක් හට ගන්නවා. මොකද්ද? බ්‍රොන්කයිටිස් වලදී ඒ ශ්වාසනාලිකා බිත්තිය ඉදිමීම නිසා ශ්වසන වායුව යන්න තියෙන සිදුර පටු වෙනවා. දැන් ශ්වසන වායුව යන්නේ ශ්වසන මාර්ගයේ දිගේ. ඒතර ශ්වසන මාර්ගයේ ඇතුල් බිත්තිය ඉදිමෙනකොට ශ්වසන වායුවට යන්න තියෙන සිදුර පටු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පුද්ගලයාට අර හොඳට පෙනහැලට ඔක්සිජන් ගන්න නැත්නම් ආශ්වාස වාතය ගන්න වෙන්දට වඩා ආයාසයක් දරලා හුස්ම ගන්න වෙනවා. මොකද දැන් සාමාන්‍ය කෙනෙක් බ්‍රොන්කයිටිස් නැති කෙනෙක් නිකන් සාමාන්‍ය විදිහට හුස්ම ගත්තම අවශ්‍ය ප්‍රමාණයට පෙනහැලු දෙකට වාතය එනවා. දැන් අරයාගේ අර ශ්වාසනාලිකා සහ ශ්වාසනාලයේ ඇතුල් බිත්ති ඉදිමිලා නිසා සිදුර පටු වෙලා නිසා දැන් සාමාන්‍ය විදිහට හුස්ම ගත්තට එන්නේ වාත ප්‍රමාණය අඩුයි. පෙනහැලු දෙකේ ගර්ත වලට අවශ්‍ය වාතය ඔක්කොම එන්නේ නැහැ. අඩුයි. එතකොට එයා මොකද කරන්නේ? ආයාසයක් දරලා මෙහෙම කළා හුස්ම ගන්නවා. කරලා ගන්න. අන්න අපි කියනවා ඇදුම හේවත් හතිය. ඒ අනුව බ්‍රොන්කයිටිස් වල එක රෝග ලක්ෂණයක් තමයි ඇදුම හේවත් හතිය. දෙක. මේක නිසා කැස්ස එනවා. ඇයි හුස්ම ගන්න අමාරු වෙනකොට කැස්ස එනවා. කැස්ස. ඊළඟට උගුර රතු වීම. දැන් වෛද්‍යවරයෙක්ට ටෝච් එකක් දාලා එයා රෝගියාගේ උගුර පරීක්ෂා කරන උගුර අතුල් ප්‍රදේශ රතු වෙලා මුදර සුද්ධජීවී ආසාදනය නිසා. බැක්ටීරියා වෛරස් වල ආසාදනය නිසා උගුර රතු වීම. උගුරේ වේදනාව ඇති වෙන්න පුළුවන් ඇතැම් විට. උගුර රතු වෙලා තියෙනවා. ඒක ඉතින් Tamanට පේන්නේ වෙන කෙනෙකුට වෛද්‍යවරයෙක්ට වගේ කෙනෙක්ට අර ටෝච් එකකින් ආලෝකය අරගෙන බැලුවම උගුර රතු වෙලා තියෙනවා. මෙයාට දැනෙන්නේ හතිය. හුස්ම ගැනීමේ අපහසුතාව. ඇදුම කරලා දිනවා. මොකද අර ආයාසයෙන් ගන්නවා සිතුර පටු වෙලා නිසා. ඒ එක්කම කැස්සත් එනවා සමහරක් වෙලාවට. ඊළඟ කටහඬ පිටවීමේ දුර්වලතාවය. හරියට කටහඬ පිට වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ සොරාලේ සොරතන්ත්‍ර හරහා හරියට අවශ්‍ය ප්‍රමාණයට වාතය යන්නේ නැහැ. කටහඬ පිට වෙන්නේ නැහැ හරියට. හරි. මේ වගේ තත්ත්වයන් තමයි ඇති වෙන්නේ. ඉතින් මේකට හේතුව බැක්ටීරියා සහ වෛරස. ඉතින් ඒවා විනාශ කරන්න අවශ්‍ය ප්‍රතිදීවක ඖෂධ නිවැරදි ආකාරයට භාවිතා කරාම බ්‍රොන්කයිටිස් සුව කරගන්න පුළුවන් රෝගයක්. සෙම්ප්‍රතිශ්‍යාවේවත් ඉන්ෆ්ලුවෙන්සා නමින් හඳුන්වන රෝගයේ උත්සන්න වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. වෛරස් ආසාද නිසා ශ්වාසනාලිකා ඉදිවීම සිදුවන අතර එය ශ්වාසනාලිකා ප්‍රදාහය නම් වේ. උගුර රතු වීම, අධික කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා, කටහඬ පිට නොවීම මෙම රෝගයේ ලක්ෂණ වේ. ද්විතීකව බැක්ටීරියා ආසාදන වීමෙන් විවිධ රෝග තත්ත්ව ඇති විය හැකිය. හරි. ප්‍රධාන වශයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවේ උග්‍ර අවස්ථාවේදී මේක වෙනවයි කියලා කියන්නේ. බැක්ටීරියා ආසාදනිකොත් පස්සේ වෙන්න පුළුවන්. ඊළඟට ක්ෂය රෝගය. ක්ෂය රෝගය හදන්නේ එහෙම පිටිම බැක්ටීරියාවක්.
නිශ්චිතවම බැක්ටීරියාවක් හදන එක වෛරසයක් මගින් හැදෙන රෝගයක් නෙමෙයි. ක්ෂය රෝගය හදන්නේ මයෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව. මයෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව තමයි මේ ක්ෂය රෝගය හදන්නේ. මේ බැක්ටීරියාව බාහිර වායුගෝලයේ ඉන්නවා. මේ වායුගෝලයේ අපි ආශ්වාස කරන වායුගෝලයේ ඉන්නවා. දැන් අපේ ඇඟ ඇතුළටත් මේ බැක්ටීරියාව එනවා. ඒ කියන්නේ ආශ්වාස වාතය හරහා එනවා. හැබැයි ආවට මේ රෝගේ හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්නම් මොකද අපිට ඊට අවශ්‍ය හොඳට මේ ආහාර අරගෙන පෝෂණයෙන් ඉන්නවා නම් ඇඟේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා නම් බැක්ටීරියාව ආවට එයාට මේ ලෙඩේ හදාගන්න බෑ. රෝගේ හදන්න බෑ. මොකද එයාට ඒ බැක්ටීරියාවට ශ්වසන පද්ධතියට ආවට ශ්වසන පද්ධතිය තුල ව්‍යාප්ත වෙන්න බෑ. මොකද ඇඟේ ඊට විරුද්ධව ප්‍රතිශක්තිය තියෙනවා. හැබැයි අපේ ශරීරය දුර්වල වුණොත් උදාහරණයකට කන්න බොන්න හරියට නැති වුණොත් මන්ද පෝෂණ තත්ත්වයක් ආවොත් එහෙම නැත්නම් අධික ලෙස මහන්සි වෙලා නිදි මරාගෙන මහන්සිලා වැඩ කරනවා. ඒක ශරීරය දුර්වල වෙනවනේ. අන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. අන්න එතකොට අර බැක්ටීරියා වාතය හරහා ඇවිල්ලා අපේ ශ්වසන පද්ධතිය තුල ව්‍යාප්ත වෙලා ඒ රෝගය ඇති කරනවා. ඒක නිසා මේකට එක හේතුවක් තමයි ආහාර මඳකම. ක්ෂය රෝගය ඇති වෙන්නේ ඒක. බැක්ටීරියාව නිසා වැළඳෙන්නේ. නමුත් දැන් මේ ඔබ මා හුස්ම ගන්න පරිසරෙත් ක්ෂය රෝගකාරක බැක්ටීරියාව ඉන්න පුළුවන්. හැබැයි අපි හොඳ පෝෂණ තත්වයකින් හොඳ ප්‍රතිශක්තිකරණයකින් ඉන්නවා නම් එයා ආවට එයාට බෑ බැක්ටීරියාව ආවට බැක්ටීරියාට බෑ ශ්වසන පද්ධතිය ඇතුලේ ව්‍යාප්ත වෙලා මේ රෝගය ඇති කරන්න. නමුත් අපේ ශරීරය දුර්වල වෙනකොට තමයි ව්‍යාධි ජනකයා බැක්ටීරියාව මේකට විරුද්ධව සටන් කරන්නේ. පැහැදිලි? හරි මේකට විරුද්ධව මේ මොකද්ද මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනකොට තමයි බැක්ටීරියාව ඇවිල්ලා ව්‍යාධි ජනකයා ඇවිල්ලා රෝගය ඇති කරන්නේ. එතකොට මේ බැක්ටීරියාව ඇවිල්ලා පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු තුල තමයි වර්ධනය වෙන්නේ. මූලිකව පෙනහළු තුල තමයි මුලදී වර්ධනය වෙන්නේ. පෙනහළු ගර්ත ඇතුලේ වර්ධනලා ගර්තවල ගර්ත ක්‍රමයෙන් දි รา පත් කරනවා. පෙනහැලි ගර්ත බිත්ති දි รา පත් කරනවා. ඒතර එහෙම වෙනකොට කැස්ස ඇති වෙනවා. ක්ෂය රෝගයේ රෝග ලක්ෂණයක් තමයි කැස්ස ඇතිවීම. තවදුරටත් ඒ වෙලාවෙදිත් මේක හඳුනාගත්තේ නැත්තම් දිගින් දිගටම ක්ෂය රෝගකාරක බැක්ටීරියාව මයෝ බැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් බැක්ටීරියාව මේ පෙනහළු ගර්ත තුල තව තවත් වර්ධනය වෙනකොට ඒගොල්ලෝ පෙනහළු ගර්ත ක්‍රමෙන් දි รา පත් කරලා කෑලි කෑලි කඩනවා. ඒ නිසා කහිනකොට දි รา පත් වූ පෙනහළු කෑලිත් ගර්ත කෑලිත් සෙමත් එක්ක එනවා. ඊළඟ පෙනහළු ගර්ත වලට තියෙන පුප්පුසිය කේශනාලිකා බිඳ වැටෙනවා. රෝගී උත්සන්න අවස්ථාවේ පුප්පුසිය කේශනාලිකා බිඳ වැටෙනවා. ඒතර පුප්පුසිය කේශනාලිකා තුල ගමන් කරන රුධිරය පෙනහළු ගර්ත ඇතුළට මිශ්‍ර වෙලා කැස්සත් එක්ක සෙමත් එක්ක ලේත් පිට වෙනවා. ලේ පිට වෙනවා දි รา ගිය පෙනහළු කැබලි එළියට එනවා. රෝගී උත්සන්න අවස්ථාවේදී කැස්සත් එක්ක ලේ යනවා. ඒ යන්නේ පෙනහළු තමයි කැඩි කැඩි යන්නේ පෙනහැල්ල දි รา පත් වෙවි ගැලවි ගැලවි යන්නේ. ඉතින් ඊ타ත්ම උග්‍ර තත්ත්වයට ආවට පස්සේ පෙනහැල්ලේ සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණාට පස්සේ ඒ රෝගියාව ජීවත් කරවන්නට බෑ. හැබැයි මුල් අවස්ථාවේ හඳුනාගත්තොත් ඒ රෝගීයයි සැක කරන පුද්ගලයෙකුගේ සෙම පරීක්ෂාවක් කරලා ශ්ලේෂ්මල ටිකක් අරගෙන පරීක්ෂා කරලා ඒකේ ඔය කියන බැක්ටීරියාව ඉන්නවද කියලා මේ පරීක්ෂණාගාරය තුළ පරීක්ෂා කරලා බලලා එයාට මේ බැක්ටීරියාව තියෙනවද එහෙනම් එයාට මේ ක්ෂය රෝගී තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගත්තොත් මුල් අවස්ථාවේදී මේක බැක්ටීරියා රෝගයක් නිසා ප්‍රතිජීවක ඖෂධ මගින් විනාශ කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නම පෙනහැල්ල ඇතුලේ තියෙන බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන් බැක්ටීරියා ටික විනාශ වෙලා ගිහිල්ලා රෝගේ නිට්ටාවට සුව කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක හඳුනා ගන්න වෙන වෙලාවේදී අපි හඳුනා ගන්නා මොහොත වන විට එම බැක්ටීරියා විසින් පෙනහැල්ලට කොපමණ හානියක් කරලා තියෙනවද කියන එක. ඔබ මේක හඳුනාගන්නේ ක්ෂය රෝගී බව හඳුනාගන්නේ පෙනහළු කැබලි පෙනහැල්ල සෑහෙන ප්‍රමාණයක් දි รา පත් වෙලා සෑහෙන ලේ ප්‍රමාණයක් ගිහිල්ලා පෙනහළු කැබලි සෑහෙන ප්‍රමාණයක් සෙමත් එක්ක ගිහිල්ලා ඉවරනාට පස්සේ නම් හඳුනාගන්නේ එතකොට ප්‍රතිජීවක ඖෂධ දීලා බැක්ටීරියා විනාශ කළත් ඔබේ පෙනහැල්ලට වෙච්ච හානිය නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඒ නිසා අපිට මේ යන්නත් පුළුවන්. හැබැයි මුල් අවස්ථාවේම රෝගී හඳුනා ගන්නවා නම් දුම්පානය මේකටත් එකේ ප්‍රධාන හේතුවක්. මේ ක්ෂය රෝගය ඇති වෙන ප්‍රධාන හේතුව දුම්පානය. හැබැයි එකකින් අදහස් වෙන්නේ නැහැ දුම්පානය නොකරන අයට ක්ෂය රෝගය ඇති වෙනවා ඇති වෙන්නේ නැහැ කියලා. දුම්පානය නොකරන අයටත් ඇති වෙන්න පුළුවන්. දුම්පානය මූලික හේතුවක් වෙන්න පුළුවන් ක්ෂය රෝගය ඇති වෙන්න. එතකොට මුලදී හඳුනාගත්තොත් අපිට පුළුවන් අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ දීලා මේ බැක්ටීරියාව සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා නිට්ටාවට සුව කරන්න. මේ රෝගය ඇතිවීම වැළැක්වීමට ඇති වුණාට පස්සේනේ ප්‍රතිජීවක ඖෂධ දීලා හොඳ කරන්නේ. ඇතිවීම වැළැක්වීමට පොඩි කාලේදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනවා. ක්ෂය රෝගය
මර්ධනය කරන්න එන්නත් ලබා දෙනවා. ඒ එන්නතෙන් ක්ෂය රෝග කාරකයට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තියක් නිර්මාණය වෙනවා. ඒතකොට ප්‍රතිශක්තිය නිර්මාණය වුණාම බැක්ටීරියාව ආවත් ලෙඩේ හදන්න බෑ. මොකද ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඊට විරුද්ධව සටන් කරන නිසා. නමුත් ඒ කොච්චර එන්නත් දීලා තිබ්බත් අපේ ශරීරය දුර්වල වෙච්ච වෙලාවක ඒ කියන්නේ අපි අධික ලෙස වේසමාංශලා වැඩ කරනවා නිදි මරාගෙන විවේකයක් නැතුව අපිට හරියාකාර පිරිසිදු වාතාශ්‍රය ටිකක් ආස්වාස කරන්න තැනක් නැති වෙනවා නම් ඊළඟට අපිට කන්න බොන්න අඩු වෙනවා නම් මන්ද පෝෂක තත්ත්වයක් කියනවා ශරීරය දුර්වල වුණාම අර කොයිතරම් එන්නත් දීලා කුඩා කාලේ ප්‍රතිශක්තිකරණ ඇති කරලා තිබ්බත් වැඩක් නැහැ. මොකද ශරීරය දුර්වල නිසා ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණාම බැක්ටීරියාව ඇවිල්ලා රෝගේ හදනවා. ඇති වුණොත් රෝගය මුල් අවස්ථාවේදී හඳුනගෙන ප්‍රතිජීවක ඖෂධ දීලා බැක්ටීරියා විනාශ කරලා රෝගය සම්පූර්ණයෙන් සුව කරන්නට පුළුවන්. හැබැයි ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නිසි කාලය තුල ගන්න ඕනේ. මාස 6ක් පමණ ඒ ඖෂධ ලබා ගත්තම රෝගය සම්පූර්ණයෙන් සුව වෙනවා. නැවත වෙන කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. දැන් මේක වෙන කෙනෙක්ට යන්නත් පුළුවන්. දැන් රෝගියෙක් කියලා හිතන්නකෝ. රෝගියෙක් කහිනකොට එයාගේ දිරාගිය අර පෙනාලු කෑලි රුධිරයත් එක්ක බැක්ටීරියාවක් එනවා. ඒ කහිනකොට වාතයේ බැක්ටීරියාව ගිහිල්ලා අනික් කෙනා ළඟ ඉඳගෙන ආශ්වාස කරුවොත් එයාටත් මේක යන්න පුළුවන්. හැබැයි එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා තියෙනවා නම් තමයි එයාට ඒ ලෙඩේ ඇදෙන්නේ. පැහැදිලි? හරි. එතකොට ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ තියෙනවා. එකක් තමයි ශරීරයේ අසාමාන්‍ය ලෙස කෙට්ටු වෙනවා, බර අඩු වෙනවා. ශරීරයේ යාගේ හොඳට මේ බලහින සතියක් දෙකක් මාසයක් වගේ ඇතුළත ශරීරයේ කෙට්ටු වෙනවා, බර අඩු වෙනවා. ඊළඟට එයාට හරියට වෙහෙසයි. පොඩි වැඩක් කරත් වෙහෙසයි. ඊළඟට නොනවතින කැස්ස. රුධිරයේ සෙම සමග නැත්නම් කෙල සමග රුධිරයේ පිටවීම කහිනකොට. මේ වගේ තත්ත්ව. කෑම අරුචිය. කන්න බෑ. තමන් කැමති මොන කෑම දුන්නත් කන්න බෑ. කෑම අරුචිය. මේ වගේ රෝග ලක්ෂණ ක්ෂය රෝගෙදී හට ගන්නවා. පැහැදිලි? මේ බැක්ටීරියාවක් නිසා ඇතිවන බෝවන රෝගයකි. ප්‍රධාන වශයෙන් පෙනෑලි ආසාදනයේ වුවද ක්ෂය රෝගී ශරීරයේ වෙනත් ස්ථාන වලටද බලපෑම් ඇති වේ හැකියි. මූලිකව පෙනෑල්ලේ. පස්සේ මේක ඇඟේ අනික් අවයව වලටත් පෙනෑල්ල අරා රුධිරයට ගිහිල්ලා රුධිරය අරා අනික් අවයව වලට ගිහිල්ලා ඒ අවයව වලත් මේ බැක්ටීරියාව වර්ධනලා ඒ අවයවත් විනාශ වෙන්නට පුළුවන්. ඒක හරි. පෙනෑලි තුල මෙම ශුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා ඒවා ක්‍රමයෙන් ක්ෂය වීමට පටන් ගනී. කහින විට ක්ෂය වූ පටක් කැබලි සෙම සමග පිට වේ. මේ නිසා පෙනෑලි වල සිදුරු ඇති වේ. රුධිර වාහිනී පවා බිඳී ගොස් සෙම සමග රුධිරය පිට වේ. දේහේ ප්‍රතිශක්තිය දුර්වල වූ විට මෙම බැක්ටීරියාව ක්‍රියාත්මක වී රෝගය වැළඳේ. සෙම සමග පිටවන බැක්ටීරියා මගින් රෝගය අන් අයට පැතිරීම සිදු වේ. ඔගේ රෝග ලක්ෂණ අධික වෙහෙසක් දැනීම, කෑම අරුචිය, ශරීරයේ ක්‍රමෙන් ක්ෂය වීම සහ බර අඩු වීම, කැස්ස සමග රුධිරයේ පිටවීම. රෝගේ වළක්වා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම. හා රෝගේ වැළඳුණු විට නිසි ප්‍රතිකාර නිසි අයුරින් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකියි. සම්පූර්ණයෙන්ම මේක සුව කරන්න පුළුවන්. හොඳයි ඊළඟ නියුමෝනියාව. නියුමෝනියාව ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් බැක්ටීරියාවක් නිසා, ඇතැම් විට වෛරස් නිසා හට ගන්න පුළුවන්. සාමාන්‍ය නියුමෝනියාව ඇති කරන්න වැදගත් වෙන බැක්ටීරියාව තමයි ඩිප්ලොකොකස් නියුමෝනියේ කියන බැක්ටීරියාව. ඩිප්ලොකොකස් නියුමෝනියේ කියන බැක්ටීරියාව තමයි නියුමෝනියාව හදන්න වැදගත් වෙන බැක්ටීරියාව. ඩිප්ලොකොකස් නියුමෝනියා. මේ බැක්ටීරියාව පෙනාලු වල වර්ධනය වෙන්නේ. ඒකත් වායුගෝලයෙන් එන්නේ. වාතය හරහා එන්නේ. ආශ්වාස වාතයේදී වායුගෝලයේ තියෙනවා මේ බැක්ටීරියාව. මේක සාමාන්‍යයෙන් මේ ලෙඩේ ඇති වෙන්නේ නියුමෝනියාව වැළඳෙන්නේ කල්ගත වූ සෙම් ප්‍රතිශ්‍යාව සහ කැස්ස. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් සෙම් ප්‍රතිශ්‍යාව වැළඳෙනවා. වැළඳුනාම සතියකින් වගේ හොඳ වෙන්න ඕනේ. සතියක් දෙකකින් ඇතුළත හොඳ වෙන්න ඕනේ. නමුත් සමහරක් අයට සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුනාම ඒක මාස 3ක් 4ක් විතර හොඳ වෙන්නේ නැතුව තියෙනවා. එයාට හොඳ කරගන්න උවමනාවකුත් නැහැ. හොඳ වෙන්නෙත් නැහැ. සෙම් ප්‍රතිශ්‍යාව කියන්නේ කැස්සක් තියෙනවානේ. අන්න එතකොට ශරීරයේ මේ පෙනාලු වල ආශ්‍රිතව ශ්වසන පද්ධතිය ශ්ලේෂ්මල වැඩිනේ සෙම් ප්‍රතිශ්‍යාව ආවම ශ්ලේෂ්මල ශ්‍රාවීය කලස්සයිල වලින් වෙද්දට වඩා වැඩිපුර ශ්ලේෂ්මල සෙම ශ්‍රාවය කරනවා. ඒ නිසානේ ශ්වසන මාර්ගයේ සෙම අවහිර වෙලා අපිට හුස්ම ගන්න අමාරු වෙලානේ නාසයෙන් සොටු දීලා ගලන්න පටන් ගන්න සෙම් ප්‍රතිශ්‍යාවදී. ඉතින් දැන් මේක ඉක්මනට හොඳ වෙනවා නම් හොඳයි. දැන් මේක සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නොවී තියෙනවා නේ. ඒ කියන්නේ මෙහා මේක හොඳ කරගන්න කැමැත්තකුත් නැහැ. අවසට නානවා. හරි සීතල කෑම කනවා. ඒ ප්‍රතිශ්‍යාව හොඳ කරගන්න කැමැතුයි. මේ උමනාවකුත් නැහැ මෙයාට. එතකොට අර හැම වෙලාවෙම ශ්වසන පද්ධතිය ආශ්‍රිතව අධික ශ්ලේෂ්මල ප්‍රමාණයක් තියෙනකොට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණය නෙමෙයි, අධිකව තියෙනකොට අර වායුගෝලයේ ඉන්න ඩිප්ලොකොකස් නියුමෝනියා වගේ නියුමෝනියා රෝගය හදන බැක්ටීරියාවන්ට හරි පහසු තැනක් ඒක. ඇයි ශ්ලේෂ්මල ගොඩක් තියෙනවා. හරි පහසුවෙන් ඇවිල්ලා ආසාදනය වෙනවා.
ආසාදනලා පෙනහැල්ල ආසාදනය කරනවා. පෙනහැල්ල ආසාදනය කරාට පස්සේ මේගොල්ලෝ තවදවත් පෙනහැල්ල තුල වර්ධනය වෙනවා. සංඛ්‍යාව වැඩි වෙනවා බැක්ටීරියාව. ඊට පස්සේ පෙනහැල්ල ඇතුලේ මේගොල්ලෝ වර්ධනය වෙනවා. පෙනහැල්ලු ඇතුලේ දියර එක්රැස් වෙනවා. ඒක තමයි නියුමෝනියාවේ තියෙන භයානකකම. පෙනහළු ගර්ත ඇතුළට සාමාන්‍යයෙන් එන්න ඕනේ වාතයනේ. පෙනහළු ගර්ත වාතයෙන් පිඹුනාමනේ රුධිරය සහ ගර්ත අතර වායුව මාරු වෙන්නේ. හැබැයි නියුමෝනියා බැක්ටීරියාව පෙනහළු ඇතුලේ වර්ධනය වෙනකොට ගර්ත ඇතුලේ දියර එක්රැස් වෙනවා. දැන් දියර එක්රැස් වුණාම වාතය පිරෙන්න බෑ. ආශ්වාසයේදී වාතය යන්නේ කොහෙටද? පෙනහළු ගර්ත වලටනේ වාතය කියලා පෙනහළු ගර්ත පිම්බෙන්නේ. දැන් එහෙම වාතය කියලා පිම්බෙන්න ඕනේ පෙනහළු ගර්ත ඇතුලේ දියර එක්රැස් වෙලා. දැන් කක් වාතය යන්න බෑ. ඒතර හුස්ම ගන්න බෑ. කාලා හතිය අදිනවා නියුමෝනියාව තියෙන අය කරලා නමුත් කොච්චර කරත් වාතය එන්නේ නැහැ පෙනහැල්ලට. ගර්ත සෑහෙන ප්‍රමාණයක් ওই විදිහට දියර එක්රැස් වුණොත් සෑහෙන අමාරුයි ජීවිතේ බේරගන්න. මොකද ඒතකොට යාට ශ්වසන වායු වෙන්නේ නැහනේ. එන්නේ පෑ රුධිරයත් එක්ක කොහොම මාරු වෙන්නේ. දැන් ඒ ගර්තය ඇතුලේ දියර එක්රැස් වෙලා. ඒ නිසා හුස්ම ගත්තට එකක් එන වාත ප්‍රමාණයක් මදි අනික එක ඒක පෙනහැල්ල තුලේ දියර එක්රැස් වෙලා නිසා මෙයාට ඒක රුධිරයත් එක්ක කොහොම මාරු කරගන්න බෑ. ආශ්වාස වාතය මරණයටපත් වෙනවා. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි බැක්ටීරියා වර්ධනය වී පෙනහළු ගර්ත තුල දියර එක්රැස් වීම. ඊට අමතරව වෛරස් නිසාත් මේක වෙන්න පුළුවන්. දැන් කොවිඩ් වෛරසය නිසා. කොවිඩ් වෛරසය ආසාදනය වුණාම කොවිඩ් වෛරසය නිසා తాවකාලික ඒ වගේ දියර එක්රැස් වීම ඇති වෙලා කොවිඩ් නියුමෝනියා තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. අපි දන්නවා හුඟක් වැඩිහිටි අය කොවිඩ් වලින් මිය ගිය වැඩිහිටි අය එහෙම මිය ගියේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා. ඒ නිසා ඒ කියන්නේ වෛරස මගිනුත් ඇති වෙන්නට පුළුවන් කියලා දැන් හොයාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් බැක්ටීරියා මගින් බැක්ටීරියා අතර ඩිප්ලොකොකස් නියුමෝනියා බැක්ටීරියා තමයි මූලික වෙන්නේ. තවත් බැක්ටීරියා මේකට බලපාන්න පුළුවන්. අර වෛරස වගේ ඇතැම් ආකාර ආසාදනය වීම නිසාත් සමහරක් වෙලාවට මේක පෙනහළු තුල දියර එක්රැස් වෙලා නියුමෝනියා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අවසානයේ වෙන්නේ පෙනහළු තුල දියර එක්රැස් වීම නිසා වාතය පෙනහළු තුලට යන්න බැරුව ශ්වසන වායුව හෝමාරු කරගන්න බැලුව පුද්ගලයා මරණයටපත් වීම. මේකත් භයානක රෝගයක්. හැබැයි මේක බැක්ටීරියාවන් මගින් වැළඳෙන එකක් නිසා දැන් කොවිඩ් වගේ එකදී වැළඳුනොත් අපිට වෙන විකල්පයක් නැහැ. බෙහෙත් නැහැනේ වෛරස් රෝග වලට. ඇඟෙම ප්‍රතිශක්තිය ඇදලා හොඳ වෙන්න ඕනේ. නමුත් ඩිප්ලොකොකස් නියුමෝනියා වගේ බැක්ටීරියාවක් නිසා නම් නියුමෝනියාව ඇති වුනේ. ඒ බැක්ටීරියාව විනාශ කරන්න සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා බැක්ටීරියාව විනාශ කෙරුවොත් නියුමෝනියාවත් මුල් අවස්ථාවේ හඳුනාගෙන සුව කරන්න පුළුවන්. හැබැයි බැක්ටීරියා හොඳටම පෙනහැල්ල ඇතුලේ වර්ධනය වෙලා පෙනහැල්ල ඇතුලේ සෑහෙන ප්‍රමාණයක් දියර එක්රැස් වුණාට පස්සේ මේක හඳුනාගත්තොත් නියුමෝනියාව කියලා. ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිජීවක ඖෂධ දීලා බැක්ටීරියා විනාශ කළත් අර පෙනහැල්ල ඇතුලේ එකතු වෙච්ච දියර ඉවත් කරගන්න බැරි වුණොත් ඔහුගේ මරණයටපත් වෙන්න පුළුවන් ඔහු බොහෝ දුරට. ඒ නිසා නියුමෝනියාව භයානක රෝගයක්. පෙනහැලි වලට බැක්ටීරියා වෛරස් වැනි විස බීජ ඇතුළු වීම නිසා නියුමෝනියාව ඇති වේ. මෙහිදී පෙනහැලි ආසාදනය වන අතර සමහර විට පෙනහැලි තුල දියර එකතු වීම සිදු වේ. කල්ගත වූ සෙම් ප්‍රතිශාව සහ කැස නිසා දුර්වල වන පෙනහැලි තුල ප්‍රතිශක්තිය ඌණ වීමෙන් නියුමෝනියා විස බීජයේ පැතිරීම වේගවත් වේ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් පෙනහළු ගර්තවල ස්වභාවය. වාතයේ පිරීලා තියෙන මේ නියුමෝනියා තත්ත්වෙදි මේ දියර එක්රැස් වෙලා තියෙනවා. ඔබට පේනවා නම් මේ හරිය. මේ පොඩි පොඩි වායු කුටීර තියෙන මේ. ඒ තියෙන වායු කුටීර විතරයි තියෙන්නේ. අනික හැමතැනම දියර මේ තියෙන පොඩි පොඩි. දැන් මේක හැමතැනම වාතය මේ ඇතුලේ. දැන් මේකේ මේ චුට්ටයි වාතය තියෙන අනිකේ දියර එක්රැස් වෙලා. ඒතර ආශ්වාසය කරන්න බැරි වෙනවා නියුමෝනියා. දැන් මෙතන පේන්නෙත් ඒකයි. මේ තියෙන නිරෝගී කෙනෙක්ගේ මේ තියෙන ගාර්ථ මේ තියෙන ගාර්ථයක් කපලා බැලුවම අභ්‍යන්තරේ වාතය පිරලා තියෙන්නේ. හරි. එයා ස්පේසස්. හැබැයි මේකේ මේ කොළ පාටට දියර එක්රැස් වෙලා මේ තියෙන දියර. හරි. ෆ්ලුයිඩ් එක එක්රැස් වෙලා. එතකොට දැන් ආශ්වාස වාතයට යන්න බෑ. මේක. රුධිරයත් එක්ක ශ්වසන වායුව මාරු කරගන්න බෑ. මේ නියුමෝනියා තත්ත්වෙදී මේ වගේ තමයි ගාර්ථය ඇතුලේ දියර එක්රැස් වෙලා මේ නිරෝගී අවස්ථාවේ. මේ නිරෝගී පෙනහැල්ල මේ බලන්න මෙතන මේ ගාර්ථය ඇතුලේ අර දියර එක්රැස් වෙලා මේ විදිහට පේනවා එක්ස්රේ ඡායාරූපයක් ගත්තම. ඊළඟ පෙනහැලි පිළිකා. ඊටාත්ම භයානක එක. දුම්බීම ප්‍රධාන හේතුවක්. ඊට අමතරව වෙනත් හේතු කාරණා තියෙන්නට පුළුවන්. මේකෙදි වෙන්නේ පෙනහළු සුල සාමාන්‍ය පෙනහළු සෛල වලට වඩා විකෘති සෛල හට ගන්නවා. ඒ විකෘති සෛල වලට තමයි අපි කියන්නේ පිළිකා සෛල. 1යි 2යි මුලදී හටගන්නේ. පස්සේ ඒක බෙදි බෙදි තවත් ඒ වගේම සෛල ඇති කරනවා. පිළිකා සෛල වල විශේෂත්වය තමයි විකෘති සෛල වල එකක් හටගත්තට පස්සේ අනෙක් සාමාන්‍ය සෛල බෙදෙනවට වඩා වැඩි වේගයකින් මේ පිළිකා සෛල බෙදෙනවා. මේක මාර වැඩි. අනෙක් සෛල සාමාන්‍ය
පෙනහැලේ තියෙන සෛල බෙදි බෙදි සාමාන්‍ය පෙනහළු සෛල හදන වේගයක් තියෙනවානේ. නමුත් විකෘති පිළිකා සෛලයක් හටගත්තොත් ඒක ඊට වඩා 100 ගුණයකින් විතර වේගෙන් බෙදමින් තව පිළිකා සෛල ඇති කරනවා. ඒක නිසා සාමාන්‍ය පෙනහළු සෛල බෙදි බෙදි අලුත් සෛල ඇති කරන වේගයට වඩා ගොඩක් වැඩි පිළිකා සෛල බෙදි බෙදි අලුත් පිළිකා සෛල ඇති කරන වේගය. ඒ නිසා එක සෛලයක් හටගත්තත් එක පිළිකා සෛලයක් ඒක බෙදි බෙදි තව පිළිකා සෛල ඇති කරමින් මේක වේගයෙන් ව්‍යාප්ත වෙනවා පෙනහළට. ඉතින් අපි මේක රෝගයේ මුල් අවස්ථාවේ හඳුනාගත්තොත් ඒ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශයේ තියෙන පිළිකා සෛල ටික කපලා අයින් කරන්න පුළුවන්. එතකොට වෙන පිළිකා සෛල පෙනහැලේ නැති නිසා ඉතුරු කැලෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකේ පිළිකා සෛල නැත්තම්. හැබැයි මුළු පෙනහැල්ල වටා හැමතැනම මේ පිළිකා සෛල බෙදි බෙදි ව්‍යාප්ත වෙලා ගිහලා නම් දැන් කොහෙන් කියලා කපන්නද? කපන්න තැනක් නැති වෙනවා. එතකොට පිළිකා සෛලත් එක්කම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් අවසානයේ පුද්ගලයා මරණයටපත් වෙනවා නිසි ප්‍රතිකර්මයක් හොයාගෙන නැහැ. ප්‍රතිකර්මයක් නැහැ. පිළිකා සෛල බෙදෙන එක නවත්තන්න බෑ. බෙදි බෙදි යනවා. ඉතින් මේකට අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම. අහිතකර විෂ වායු ශරීරගත වීම. අහිතකර විකිරණ පෙනහැල්ලට වැදීම සහ මූලිකවම දුම්පානය පෙනහළු පිළිකා වලට හේතු වෙනවා. පෙනහැලි සෛල අසාමාන්‍ය ලෙස ගුණණය වීමෙන් පෙනහැලි පිළිකා ඇති වේ. පෙනහැලි සෛල කියන්නේ විකෘති සෛල අසාමාන්‍ය ලෙස බෙදි බෙදි ගුණණය වීමෙන් පිළිකා සෛල ඇති වේ. එවිට ගර්ත තුල සිදුවන වායු හෝමාරුවට බාධා පැමිණීමෙන් මරණය සිදු වේ. විශේෂයෙන් සිගරට් දුම බොන්නන්ට මෙන්ම සිගරට් දුම ආග්‍රාණය වීමෙන්ද පෙනහළු පිළිකා හට ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. අපි හිතමු කෙනෙක් සිගරට් බොන්නේ නැහැ. ඒ වුණාට සිගරට් බොන කෙනෙක් ළඟ ඉන්න උදාහරණයකට ගෙදරක එක වැඩිහිටියෙක් නිරන්තරයෙන් ඒ ගෙදර සිගරට් බොනවා. ඒතර කුඩා දරුවෝ සිගරට් බොන්නේ නැහැ. හැබැයි අර වැඩිහිටියා බීලා ආග්‍රාණය කරමින් පිට කරන සිගරට් දුම අර දරුවන්ට ඒගොල්ලෝ ශෝෂණය කරනකොට ගෙදර වටපිටාවෙන් යනවා. එතකොට ඒගොල්ලන්ටත් මේක වැළඳෙන්න පුළුවන්. ඒ නිසා සිගරට් එක කටේ තියාගෙන බොන්න ඕනේ නැහැ. අපි කියන්නේ ද්විතීකව සිගරට් බොන එක. ඒක ද්විතීක සිගරට් බොන කියන්නේ අපි බොන්නේ නැහැ වෙන කෙනෙක් බොන දුමක් අපිට ආග්‍රාණය වෙයි. ඒකත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. දිගු කලක් සියුම් අංශු ඔය ඇස්බෙස්ටස් කළුගල් කඩන තැන්වල කළුගල් වලින් පිටවන පොඩි සිලිකන් අංශු. ඇස්බෙස්ටස් කර්මාන්ත ශාලා වලින් පිටවන පොඩි ඇස්බෙස්ටස් අංශු. ඒව පෙනහැල්ලට ගිහිල්ලත් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලීනව. දිගු කලක් සියුම් අංශු ඇස්බෙස්ටස් කෙඳි ආදිය සහිත වාතයේ ආශ්වාස වීම මගින් පෙනහැලි ඡය වීම යෑම පිළිකා ඇතිවීම සිදු වේ. මේ තියෙන පෙනහළු පිළිකාවක ආරම්භක අවස්ථාව මෙන්න මෙතන මේ බලන්න. මෙතන ස්ටේජ් එක. කියන්නේ මුලදී පෙනහැල්ල හොඳට තියෙනවා මේක තැනක පිළිකා සෛල බෙදි පිළිකා සෛලයක් හදන ඒ බෙදගෙන දෙකක් හැදලා දෙක බෙදලා හතරක් වෙලා හතර අට වෙලා ආදී වශයෙන් ටියුමර් එක කියලා මේකට කියන්නේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඊළඟ ස්ටේජ් 2 එකේදී ඒක අනිත් තැන් වලටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ බලන්න දැන් මෙතන තියෙනවා. මේ ව්‍යාප්ත වෙනවා. ස්ටේජ් 3 වලදී ඒක සෑහෙන ව්‍යාප්ත වෙලා ස්ටේජ් 4 වලදී අනික් අවයව වලටත් යනවා. අනික් පෙනහළටත් ගිහලා අනික් අවයව වලටත් යනවා. සෑහෙන ඊට පස්සේ මුළු පෙනහැල්ලම ව්‍යාප්ත වෙලා විනාශ වෙලා යනවා. මෙන්න. හරි. මේකේ තියෙනෙත් ඒකයි මේ තියෙන ස්ප්‍රෙඩ් වෙන හැටි. අපි මෙන්න මේ රූපේ බලමු අනික් අවයව වලටත් යන්න පුළුවන්. ස්ප්‍රෙඩ් to other organs. අක්මාව, මොළය වගේ ඒවටත් යන්න පුළුවන්. ඒ පිළිකා සෛල එහෙට ගිහලා ඒව බෙදි බෙදි එතන තියෙන සෛලත් බෙදි බෙදි ඒ තැන්වලත් පිළිකාව ඇති කරන්න පුළුවන්. මේ තියෙන හෙල්දි ලං. ඒ කියන්නේ නිරෝගී පෙනහැල්ල. මේ තියෙන මැද හෘදය පෙනහළු දෙක. මේ බලන්න පිළිකාව ආවට පස්සේ පෙනහැල්ල මේ කැන්සරස් ලං. මේ තියෙන හෘදය එන පිළිකා දෙක. පිළිකා සෛල තියෙන පිළිකාව අඩංගු පෙනහළු දෙක. බලන්න මේ දෙකට වඩා කොච්චර වෙනස්ද මේ දෙකේ වර්ණය. හරි. මරණයටපත් රෝග තමයි තත්ත්වය. පැහැදිලි. හරි. මේ කියන්නේ සිගරට් බීම නිසා තමයි මේක වෙන්නේ. ඒකයි කියන්නේ සිගරට් දුම්පානය නතර කරන්න. එතකොට ඔබට පෙනහළු පිළිකා වලින් මිදලා ඉන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. පැහැදිලි. දුම්පානයේදී සෑම දුම් උගුරකම අඩංගු විෂ ද්‍රව්‍ය වලින් 90ක් පමණ ශරීරය තුල රැඳේ. සිගරට් බොනකොට හැම ඒ උරණ වාරයක් පාසා බොන දුම් උගුරකම තියෙන විෂ රසායනික ද්‍රව්‍ය වලින් 90ක්ම ඇඟ ඇතුළේ රැඳෙනවා. පිට කරන්නේ 10ක් විතරයි. නැවත නාසය හරහා. අපි හිතන්නේ කායින් පිට කරන නිසා ඔක්කොම යනවා ඇති කියලානේ. 90ක්ම රැඳෙනවා 10ක් විතර තමයි යන්නේ. ඒ තමයි මේක මතක තියාගන්න ඕනේ. නිසා පිළිකා ඇති වෙන්නේ හේතු වෙන්නේ. මෙම විෂ නිසා පිළිකා ඇති වෙයි. එhmenan ඔන්න අපි සම්පූර්ණයෙන්ම අපේ ශ්වසන පද්ධතිය කියන මාතෘකාව සාකච්ඡා කරුවා. ශ්වසන පද්ධතියේ ව්‍යුහය, ශ්වසන පද්ධතියක් ඇතිවීමේ අවශ්‍යතාවය මිනිස් දේහය තුළ
ශ්වසන පද්ධතියේ කාර්ය, ශ්වසන පද්ධතියේ ව්‍යුහය, ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ආශ්වාස ක්‍රියාවලිය ප්‍රශ්වාස ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? පෙනහළු සහ රුධිරය අතර වායුව මාරු වෙන්නේ කොහොමද? පෙනහළු බාහිර වායු ගෝලය අතර වායුව මාරු වෙන්නේ කොහොමද? මේ දේවල් අපි ලස්සනට කතා කරා. කතා කරලා අවසානයේදී අපි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධයන් කිහිපයක් ගැන දීර්ඝව කතා කෙරුවා. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ මේ පාඩමේ පද්ධති 4න් මේ වන විට අපි පද්ධති 2ක් දැන් අවසානයක් කරා. රුධිර සංසරණ පද්ධතියේ කලින් පරිච්ඡේදවලදී අපි සාකච්ඡා කරා. මේ පරිච්ඡේද කලින් පරිච්ඡේදය සහ දැන් මේක අපි සාකච්ඡා කරපු පරිච්ඡේදයේදී අපි ශ්වසන පද්ධතිය සාකච්ඡා කරා. ඉතින් ස්වාමීන් වහන්සේ දරුවනි මෙහෙණින් වහන්සේ ඔබ මේ අපි සාකච්ඡා කරපු මේ අධ්‍යයනය කරපු කොටස් නැවත නැවත හොඳින් පරිශීලනය කරන්න, අවබෝධ කරගන්න, මතක තියාගන්න. අපි මේ පාඩමේ 3 වෙනි පද්ධතිය මිනිසාගේ ආහාර ජීවන පද්ධතියක් එක්ක ඊළඟ පරිච්ඡේදයෙන් හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ඊළඟ කොටසින් නම් මේ බලාපොරොත්තු ඇතුව මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.